साधु 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 2021 වසරේ 6 වෙනි මාසේ 6 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රී ලංකා වාසී ලෝක වාසී ශ්‍රද්ධාවන්ත ගුණවන්ත ප්‍රඥාවන්ත පින්වත්නි තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ මහා සාගරය වගේ මහා විශ්වය වගේ මහා පොළොවේ වැලි කැට වගේ ප්‍රමාණයකට පුළුල්ව අසීමාන්තිකව අනන්තව පවතින ධර්මයක්. අනන්ත ධර්මයක් අනන්ත ලෙසම වටහා ගන්නව හැරෙන්නට ඒක අන්තයකින් වටහා ගන්න පුළුවන් කමක් නැහැ. අනන්ත ධර්මය අනන්තයි. එහෙමනම් මේ පුතඥ භාවයෙන් අන්තයකට වැටී සිටින ලෝකයාට මේ අනන්ත ධර්මයේ ගෝචර වෙනවද කියලා ගැටලුවක් තියෙනවා. ගෝචර වීමට බොහෝම දැඩි පරිශ්‍රමයක් ධර්මයේ වෙත යෙදී යුතුව පවතිනවා. එහෙම නැත්නම් ධර්මයේ ගෝචර වන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වන්නේ නැහැ. ඒවට තමයි අපි ඉන්ද්‍රිය ධර්මය, බල ධර්මය කියලා කතා කරන්නේ. සතර සම්‍යක්පදානය කියලා කතා කරන්නේ. අන්නේ අසීමාන්තික කැපවීම. ඉතින් සංසාරෙත් බුදුවරුන්ගෙන් මහරහතන් වහන්සේලාට අප උපස්ථාන කරලා බණ අහලා සසර යම් යම් පුරුදුකම් ඇතුව පාරමී ඇතුව ආපු පිරිසක් තමයි මේ සද්ධර්මය ශ්‍රවණය කරන්නේ. නැත්නම් මෙවන් ගැඹුරු ධර්ම කරුණු ශ්‍රවණය කිරීම සඳහා සිත් පහළ වෙන්නේ ඒ ඇත්තෝ අපිට ඕව තේරෙන්නේ නැහැ කියන මායිමින් ඒ ඇත්තෝ ඈත් වෙලා යනවා. ඒ නිසා තමන් තේරුම් ගන්න මෙවන් උතුම් ධර්මයක් ගවේෂණය කිරීම සඳහා මගේ ශ්‍රද්ධා සිත පහළ වුණා නම් ප්‍රඥාව නැඹුරු වුණා නම් ඒ සංසාරේ මා කරන ලද මහා කුසල බලයකට පින් බලයකට තමයි මේ සිත් පහළ වෙලා තියෙන්නේ කියලා. එහෙමනම් මෙතන සිට තමන්ට පුළුවන් කමක් තියෙනවා ඉදිරියට ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා යම් ධර්මයක් අවබෝධ කරගත්තද ඒ ධර්මයේ මටත් අදාදම අවබෝධ වේවා කියන අදහසින් යුක්තව ධර්මය ශ්‍රවණය කරන්න, ධර්මය මෙනෙහි කරන්න, ධම්මක වඩන්න. මුළු ත්‍රිපිටකයේ පුරාම තියෙන සූත්‍රවලදී අපිට දකින්න ලැබෙන්නේ ධම්මපදයේ තියෙන සෑම ගාතාවක් පාසාම අපිට දක්නට ලැබෙන්නේ මේ ගාතාව ශ්‍රවණය කිරීමෙන්, මේ ගාතාව මෙනෙහි කිරීමෙන්, මේ ගාථාව දේශනා කරන විට මෙන්න මේ තැනැත්තා බ්‍රාහ්මණයා, කුල පුත්‍රයා, භික්ෂුව උතුම් වූ සෝහාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් වශයෙන් මේ මගඵල වලටපත් වුණා කියන වදන තමයි අපිට දකින්න තියෙන්නේ. ඉතින් ඒක අපිට ලොකු සාක්ෂියක්. අභිමුඛව ධර්ම ශ්‍රවණය කරන මොහොතේම සංසාර පාරමී බල තියෙන පිරිස ධර්ම අවබෝධය කරගන්නවා කියන එකට වෙන සාක්ෂියක් ඕනේ නැහැ. ඒ ප්‍රමාණවත්. එහෙමනම් පින්නතුන්ටත් කොයි වෙලාවෙ කොතනදී ඒ දේ පහළ වෙනවද කියලා කියන්න බෑ. ඒ නිසා
ධර්මය සොයන නියාවෙන් සිටින්න ඕන. ධර්මය හොයමින් ඉන්න ඕන. හැම මොහොතකම ධර්මය හොයමින් ඉන්න ඕන. මට මේ නිවන් දොරටුවට පිවිසෙන්න ඕන. මේ සංයෝජන යන්ගෙන් දුරු මාර්ගඵලය මම ලබන්න ඕන. මං ආත්ම දෘෂ්ටිය නැති, විචිකිච්ඡාව නැති, සීලබ්බත පරාමාස නැති ස්ථානයකටපත් වෙන්න ඕන. ආදී කොට ඇති සංයෝජන 10ක් දුරු අවස්ථාව මම මේ භවයේදීම ආත්මිනින්ට ඕනේ කියන හොඳ අවබෝධයකින් යුක්ත වාසය කරන්න. අන්න ඒකට අපි කියනවා නිර්වාණ භූමියටපත් වීමේ කැමැත්තෙන්, සත්‍ය ගවේෂණය කිරීමේ කැමැත්තෙන්, සත්‍ය අවබෝධ කර ගැනීමේ කැමැත්තෙන් වාසය කරන කෙනෙක් හැටියට අපි සැලකනවා. මේ මහා දුක්ඛන්දරාවක් ඇති මේ පුහුදුන් මානසිකත්වය මම ගලවා විසිකර දමනවා, අයින් කර දමනවා කියන කල්පනාව තියෙන්න ඕන. අන්න ඒකට තමයි කියන්නේ නෙක්ඛම්ම සංකල්පනාව කියලා කියන්නේ. එහෙම නැතුව ඉතින් කැලේට ශරීරයෙන් යෑමම නෙමෙයි නෙක්ඛම්මයි කියලා කියන්නේ. තමන්ට මේවයින් නික්මෙන්න අදහසක් ඇති වෙන්න ඕන. එහෙම නිදහස් වෙන්න අදහසක් නැත්නම් ඉතින් නිදහස් වෙන්නේ නැහැ කෙනෙක්. හිතෙන් නිදහස් වෙන්න උවමනාවක් තියෙනවා නම් පමණයි පින්නතුනේ ඒ අය හිතෙන් නිදහස් වෙන්නේ. එහෙමනම් ඉන්න තැන දුකක් කියලා තේරිච්ච අයටයි සද්ධර්මයේ තියෙන්නේ. හිත කියන්නේ දුකක් කියලා තේරිච්ච අයටයි සද්ධර්මයේ තියෙන්නේ. ලෞකික මේ සමස්ත ලෝකේ කොතෙන්ට ගියත් ඇති සැපක් නැහැ කියලා තේරුම් ගත්ත අයට තමයි සද්ධර්මයේ තියෙන්නේ. ඒ වයින් නිදහස් වීම සඳහා, ලෝකෝත්තර වීම සඳහා, ලෝතුරු සැපය උදා කර ගැනීම සඳහා. ඉතින් පින්නතුනේ මේකට හරියට විදර්ශනාව අවශ්‍ය කරනවා. ඒතකොට විදර්ශනාව අවශ්‍ය කර ගැනීම සඳහා තමයි අපි ගොඩාක් දේවල් හිතන්න ඉඩ තියලා, මෙනෙහි කරන්න ඉඩ තියලා දේශනා කරන්නේ. එහෙම නැත්නම් මෙනෙහි කරන්න හිතෙන විදියට දේශනා කරන්නේ. දැන් 100% සියල්ලම අපි උගන්වනවා නම් පින්නතුන් හිතන්න පුරුදු වෙන්නේ නැහැ. දැන් ගුරුවරයෙක් ඇවිල්ලා වේගෙන් ගානක් ලියාගෙන යනවා, ගානක් ලියාගෙන ගිහිල්ලා වේගෙන්ම ඒ ගාන හදලා උත්තරේ පෙන්නනවා. හැබැයි ඒ ගානේ උත්තරේ විතරක් ඒ ළමයා හොඳට කටපාඩම් කරගන්නවා. එයා දන්නවා ඒ ගානේ උත්තරේ ඒක තමයි කියලා. හැබැයි ළමයා ගණන් හදන්න ඉගෙන ගන්නේ නැහැ. ළමයා ගණන් හදන්න ඉගෙන ගන්න නම් කරන්න ඕන ගානක් හදලා තියලා ඒ ළමයාට ඒ ගාන හදා ගන්න ඉඩ දෙන්න ඕන. අන්න එහෙම ඉගෙන ගන්න කෙනෙක් තමයි ගණිතඥයෙක් බවට පත් වෙන්නේ. ඉතින් මේ වෙනකොට ධර්ම දේශනාව වශයෙන් අපෙන් කෙරෙන ලොකු අඩුපාඩුවක් ඒක අපේ සියලුම ස්වාමීන් වහන්සේලා අතින් උන්වහන්සේලා ඇවිල්ලා ගාන හදනවා, ගාන හදලා උත්තරෙත් පෙන්නලා දීලා යනවා. කට්ටිය පොත්වල හිත්වල ලියාගෙන ගෙදර යනවා. ආයි තව ගානක් හදනවා, සංකීර්ණ ගානක් හදලා මෙන්න මේකයි උත්තරේ කියලා දෙනවා. ඉතින් හරි මං ඒ ගානත් අද දැනගත්තා කියලා සන්තෝෂයෙන් යනවා. මේ Tamanට ඒකී ගානේ උත්තරේ විතරක් දන්නවා. නමුත් එතනින් එහාට උත්තරයක් දන්නේ නැහැ. ඒ නිසා සමහර උදවිය ධර්මයේ කටපාඩම් කරගෙන යම් ප්‍රකාශන කරනවා. කවුරු හරි කියපු කෙනෙක් අහපු දෙයක්. දැන් කෙනෙක් ධර්ම අවබෝධය වෙද්දී කියපු දෙයක් හොඳට අහගෙන ඉඳලා
ආයි තව කෙනෙකුට රංගනයක් වශයෙන් ඒක කියන්න පුළුවන් ඕනනම්. මට මේ වගේ දැනීමක් ඇති වුණා, මේව වුණා කියලා. හැබැයි මේ පාඩම් කරගත්ත ටික විතරයි කියන්න පුළුවන්කම තියෙන්නේ. ඊට එහා දෙයක් යවුවාම යා අන්න පටලැවීමටපත් වෙනවා. එහෙනම් පාඩම් කරගෙන කිව්වොත්. ඉතින් අන්න ඒ විදිහට අපිට හොයාගන්නත් පුළුවන් මෙයා මේක දැකලා අවබෝධ කරගෙන කියන දෙයක්ද, එහෙම නැත්නම් කටපාඩම් කරගෙන කියන දෙයක්ද කියලා. එහෙම ඕන තරම් පිළිස අපිව මුලා කිරීම සඳහා එහෙම ප්‍රකාශන සිද්ධ කරලා තියෙනවා. ධර්ම විරෝධියයි ඉන්නෝනේ. සද්ධර්මයට, බුදුරජාණන් වහන්සේට, ධර්මයට, මහා සංඝයාට, මේ ත්‍රිපිටක ධර්මයට විරුද්ධ පිරිස ඉන්නවා. ඒ පිරිස ඒවට මහා ද්වේෂ සහගතව දෝෂ මූලයෙන් කටයුතු කරනවා. ඒ අපායට ගාමි පුජ්‍යලයෝ. ඉතින් ඒගොල්ලෝ අඳුන ගන්න පුළුවන් පින්වත්නි අපිට. ඒ නැත්තම් අඳුන ගන්න පුළුවන් වෙනත් ආකාරයකින් මේ ප්‍රශ්නය අහුවාම ඔන්න ඒකට උත්තරයක් නැති වෙලා යනවා. ඒ නිසාවෙන් තමන්ට තමන් මුලා වෙන්න හොඳ නැහැ. තමන් අව්‍යාජ ලෙසම නික්ලේශී කෙනෙක් බවට පත්වන්නට, අව්‍යාජ ලෙසම සංයෝජනයන්ගෙන් දුරු කෙනෙක් බවට පත්වන්නට, අව්‍යාජ ලෙසම තමන්ගේ සිත පවිත්‍ර කරගන්න, චේතනාව පාරිශුද්ධත්වයේ පවත්වා ගැනීම උදෙසාම අප වූ කැප වූ කෙනෙක් බවට පත්වන්න ඕන. එහෙම නැත්නම් ධර්මයේ එක ගැටි ගැටි, සංඝයා එක්ක ගැටි ගැටි, පුජ්‍යලයෝ එක්ක ගැටි ගැටි ජීවිතය ගත කරලා වයසට ගිහිලා අවීචි මහ නරකයේ උපදින්න ඕනේ නැහනේ. ඒ නිසා තමන්ගේ සත්‍සිත ආරක්ෂා කරගන්නට මේ උපන්නා වූ මනුස්ස ජීවිතේ භාවිතා කරන්න ඕන. මේ සද්ධර්ම මාර්ගයේ යන මිනිස්සු පරිගන්නේ නැහැ පින්වත්නි. ඒ බද්ධ වෛරය, ක්‍රෝධය වගේ දේවල් ඇති කරගන්නේ නැහැ. මොකද යාට පරිගන්න වෙලාවක් නැහැ. යාට වෙන ගමනක් යන්න තියෙනවා. ඒක නිවන් මඟ හොයන්න නැති මිනිස්සුන්ට වෙන වැඩක් නැහැ. තියෙන්නේ පරිගන්න එක තියෙනවා. අනුන්ගේ කුණු හොයන්න තියෙනවා. කේලම් කියවන්න තියෙනවා. අනුන් කොටවන්න තියෙනවා. ඒ වගේ වැඩ ගොඩාක් තියෙනවා. සටකපටකම් කරන්න තියෙනවා. ඒ ඔක්කොම කරන්න තියෙන්නේ නිවනක් හොයන්න නැති අයට. නිවනක් හොයන අයට පින්නතුනේ වෙලාවක් නැහැ. මිනිස්සුන්ගේ අදබුද හොයන්න වෙලාවකුත් නැහැ. එයා බලන්නේ මම කොහොමද ඈතර වෙන්නේ අදාදව මේ සංසාර දුකෙන්. සංසාර දුකෙන් ඈතර වෙන්නේ කොහොමද කියලා. පින්වත්නි ආත්මයක් ඇති කර ගැනීම හෝ නැති කර ගැනීම කියන කතාවට එහා ගිහිල්ලා මේ මෙතන තියෙන දුක්ඛන්දරාවෙන්, මේ මොහොතේ අපි විඳින දුක්ඛන්දරාවෙන් අපි ඈතර වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕනේ. ආත්මයක් ඇති එක නැති ගැන කතා කරොත් එහෙම කියන්න තියෙන පිළිතුනේ ලබනාත්මයක් නෙමෙයි, මේ මොහොතේ ආත්මයක් කියලා දෙයක් දකින්න නැහැ. ඒකනේ ස්වාමීන් වහන්සේ පැරණි දේශනාවන් වල පිළිතුරට අහලා තියෙනවා නම් මතක් වෙයි. ස්වාමීන් වහන්සේ විමසනෝනේ මේ ලබනාත්මෙ නෙමෙයි ඔබ දැන් ඉපදිලාද ඉන්නේ කියලා. මේ මොහොතේ ඉපදිලාද ඉන්නේ, මෙතන ආත්මයක් තියෙනවද කියලා. මෙතන පඨවි ධාතුව වෙන් කළාට පස්සේ, ආපෝ ධාතුව වෙන් කළාට පස්සේ, වායෝ ධාතුව වෙන් කළාට පස්සේ, තේජෝ ධාතුව වෙන් කළාට පස්සේ ආත්මයක් තියෙනවද? සත්‍යයක් ඉන්නවද? පුජ්‍යලයක් ඉන්නවද? ගැහණියක් ඉන්නවද? පිරිමියෙක් ඉන්නවද? එයා වට වුණු දේපල වස්තු විලමුදල් තියනවද? නෑනේ. මේ ඔක්කොම සංකප්ප රාග. පුජ්‍යලයක් හදාගත්තේ සංකල්පනාවකින්. එම් පුජ්‍යලයක් හදාගෙන ඉතින් අනිත් අයත් පුජ්‍යලයේ හැටියට දකිනවා. තමන් පුජ්‍යලයක් හදාගත්තොත් එතන ඉඳලා යාගේ වැඩේ මොකද්ද? අනිත් අයත් පුජ්‍යලය කියලා හිතා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ පුජ්‍යලයත් එක්ක ගැටෙනවා, ඇලෙනවා, ආයි ගැටෙනවා, ආයි ඇලෙනවා. තමන් පුජ්‍යලයක් නෙමෙයි කියලා තේරුම් ගත්ත දවසට අනිත් කෙනත් පුජ්‍යලයක් නෙමෙයි.
එයත් සතර මහා ධාතුන්ට බෙදුවට පස්සේ පුජ්‍යලයක් දකින්න නැහැ. තමනුත් සතර ධාතුන් වලට බෙදුවට පස්සේ පුජ්‍යලයක් දකින්නේ නැහැ. තමා විසින් සතර ධාතුන් වලට යාව බෙදන්න යන්න ඕනේ. ස්වභාව ධර්මයේ තුලින් බෙදෙනවා පින්නතුනේ. බලන්න පින්නතුනේ මේ ලෝකය එහෙම පරම්පරාවෙන් පරම්පරාවට අලුත් වෙවි ඇවිල්ලා අපේ මුතුන් මිත්තු කොච්චර දහස් ගාණක් අතීතේ හිටියා. කෝ ඒ අයගේ නම් ඇත්තෙත් නෑ, ගම් ඇත්තෙත් නෑ, මොකවත් නෑ. දැන් ඔය අනුරාධපුර යුගයේ හිම කාලයේදී මේ පින්වත්නි මේ ලංකාවේ සෙනග ජනගහනය කියලා කියන්නේ ඊටාම ජනගහනයක් ඉඳලා තියෙනවා. මේ ජනගහනය කොච්චරද කියනවා නම් එක කුකුලෙකුට වහලට නැග්ගාම ඒ කුකුලට වහලෙන් වහලට පිහාඹලා ගිහිල්ලා දෙවුන්දර තොඩුවෙන් නැග්ගොත් පේදර තොඩුවෙන් බහින්න පුළුවන්ලු. ඒ තරමට ළඟ නිවාස තිබිලා තියෙනවා. එහෙම තමයි මේ ජනගහනේ ගණනේ ඝනත්වය පැහැදිලි කරලා දීලා තියෙන්නේ. එතකොට අදටත් වැඩි ජනගහනයක් එදා ඉඳලා තියෙනවා. අද ඉතින් සිංහල ජාතිය වඳ කිරීමේ කුමන්ත්‍රණයනේ. නම් වෙනස් කරගත්ත පුජ්‍යල මේ රටේ රාජ්‍ය නායකයෝ බවට පත් කරගත්තා. ඊළඟට සිංහල ජාතිය වුන් බඩේදිම වඳ කරලා දැම්මා, විනාශ කරලා දැම්මා. ඒ රාජ්‍ය නායකයෝ නැවත මේ මහ පොළොවේ උපදින්නේ නැහැ. පින්නතුනේ කල්ප කෝටි ප්‍රකෝටි ගාණක් යනකම් අවිචිමා නරකයේ ඉන්නේ. බඩේදී ජාතියක් විනාශ කරපු රටක්. ඒක සිංහලයාගේම කරේ දැම්මාම සිංහල නර්ස් නෝන බොහොම හොඳට ඒක කරපින්නගෙන ගිහිල්ලා ගෙයින් ගෙට ගිහිල්ලා හොඳට වඳ කළා. එතකොට පින්නතුනේ අතීතයේ කොච්චර ඉඳලා තියෙනවද එහෙම? පෙරලි. එහෙම පෙරලි කොච්චර પરම්පරා ඇවිල්ලා තියෙනවද? දැන් මේ කිසි දෙයක් නෑ. මේ මිනිස්සුන්ගේ අලුත් නෑ. ඉතින් අපිත් එහෙම නේද කියලා කල්පනා කරන්න ඕන. දැන් මෙහෙම විතර්කයක් ඇති කරගත්තාම මොකක්ද වෙන්නේ? අපි වැරදි තියෙන විතර්කයක් අයින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද්ද වැරදි විතර්කය අපිට තියෙන? අපිට තියෙන වැරදි විතර්කය තමයි මේ මම කියන විතර්කය. එතකොට අරකට විතර්කයක්. අර විදියට හිතලා කල්පනා කරලා තේරුම් කරගන්නවා මෙහෙමයි කියලා. ඒකත් විතර්කයක්. එතකොට මේ විතර්කය අර විතර්කයෙන් අයින් කරනවා. හැබැයි අපි මේ විතර්කයන්ගෙන් තොර වූ ධර්මය අවබෝධ කරගන්න යන්නේ කියන මූලික අරමුණ අමතක කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවට උපමාවක් දැක්වුවා. වඩුවෙක් යම් අවස්ථාවකදී මේ ඇණයක් ගහන ඇණයක් එක්කව අමතක වීමෙන් වැරදි තැනකට වැදෙනවා. නැත්නම් ගහපු ඇණේ වැරදි ආකාරයට ස්ථානගත වුණොත් එහෙම ඒ ඇණේ පන්නන්න සිද්ධ වෙනවා. එතකොට මේ ඇණේ පන්නා ගැනීම සඳහා එම වඩුවා යොදන්නේ පින්වත්නි ආයිත් තව ඇණයක් යොදනවා. තව ඇණයක් යොදලා තමයි අර ඇණේ පන්නගන්නේ. තවත් ඇණයක් තියලා ගහලා අර ඇණේ පන්න ගන්නවා. ඉතින් අපිට සමහර අවස්ථාවන් වල අපේ සමහර විතර්කයන් සංසිඳවන්න වෙන්නේ විතර්කයකින්මයි. හැබැයි විදර්ශනා අරමුණ අමතක කරන්න හොඳ නැහැ. මේ සියලු විතර්කයන්ගෙන් නිදහස් වීම සඳහා චේතෝ විමුක්තිය සඳහා අපි යන ගමනක් කියන එක අමතක කරන්න එපා. විතර්ක ඉතුරු කරගන්න එපා. ඔය සමතේදී සිද්ධ වෙන්නේ ඕකනේ පින්නතුනේ. සමතේ සහ විදර්ශනාවේ තියෙන වෙනස ඔතන. එක විතර්කයක් අයින් කළා සමතේදී තවත් විතර්කයක් තියාගන්නවා. රඳව ගන්නවා. එතකොට මේ මානසික නිදහස් වීමක් නැහැ. මනස තුලමයි ජීවත් වෙන්නේ. මමත්වයෙන් නිදහස් වීමක් නැහැ සමත භාවනාවේදී.
මමත්වයේ තුලම ආයි රැඳෙනවා. ඒක විතර්කයක් අයින් කළා, තව විතර්කයක රැඳුණා. නමුත් විදර්ශනාවේදී මේ විතර්කයේම භාවිතා කළාට එයා දන්නවා අර ඇනේ පන්න ගන්න විතරයි මේ ඇනේ භාවිතා කරේ, මේ ඇනේ රඳවන්න හොඳ නෑ, ඒ ඇනේත් අයින් කරලා දානවා කියලා. හරියට අපි අර සබංගාල පිරිසුදු වුණාම සබනුත් එක්ක සෝදලා දානවා වගේ පිරිසුදු වෙන්න ඕනේ. ඒ නිසා එක විතර්කයකින් අපි රැඳෙන්න හොඳ නෑ, තවත් විතර්කයක් අරගෙන. මේ මනසට ආහාර නොදීමේ වැඩපිළිවෙල අනුගමනය කරන්න ඕනේ. ඒකෝර මේ සද්ධර්මයේ අහනකොට සමහර අයට එපා වීමක් ඇති වෙන්නේ. ඒකට හේතුව අර මමත්වයේ ජවය නැති වෙනවා. මමත්වයේ තියෙන ආශාදයක් නැති වෙනවා. මම කියලා කෙනාව සංසිඳවන්න අකමැති නම් එයාට පින්නතුනේ හරියට ඇඟට ලුණු වතුර දානවා වගේ, ගිනි වතුර දානවා වගේ හරි වේදනාවක් හට ගන්නවා. මේ දහම් පද අහගෙන ඉන්න බෑ, දුවනවා පින්නතුනේ. ඒකවල දහම් පදයක් මිහිරට අහගෙන ඉන්න පුළුවන් නම් එයාගේ ආධ්‍යාත්මයේ මමත්වයේ දුරු කිරීමේ අභිලාෂයෙන් යුක්තව පාරමිතා සැකසුණු මහා පුදුම පාරමී පුණ්‍ය බල මහිමයක් කැටි කරගත්ත මනසක්. ඒ සත්පුරුෂ මනසක් වෙනතුනේ. සද්ධර්මයේ මිහිරි නම් සත්පුරුෂ මනසක්. මොකද හේතුව මේ සද්ධර්මයේදී සම්පූර්ණයෙන්ම කියවෙන්නේ මමත්වයේ දුරු කිරීමට. එවිට වෙනතුනේ මේ මමත්වයේ දුරු කිරීම සඳහා මේ ලෝකයට පැමිණෙන ඊටාම සුළු පිරිසක්. අනිත් සියලුම පිරිස නැවත නැවත දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, പ്രേත ලෝක, අපාය ලෝක, තිරිසන් ලෝකවල සැරිසැරීම සඳහාම එන පිරිස. ඉතින් අර සංසාරේ පැවැත්මක් සඳහා එන පිරිසට ධර්මයේ පින්නතුනේ රසවත් නෑ, මිහිරි නෑ. එහෙමනම් ඔබට සද්ධර්මයේ මිහිරි නම් ඔබ තේරුම් ගන්න ඔබගේ මූලික සාධක ටික, ධර්ම අවබෝධය සඳහා අවශ්‍ය කරන මූලික සාධක සම්පූර්ණයි කියලා. ඒකාන්ත වශයෙන්ම ඔබට සද්ධර්මසාරී කෙනෙක් බවට පත් වෙලා මගඵල නිවන් අවබෝධ කර ගැනීමේ මූලික ගුණාංගය ඔබ තුළ ජනිත වෙලා තියෙනවා, සුදුසුකම සැකසීලා තියෙනවා. ඒ ගැන ප්‍රීති ප්‍රමෝදයක්, සතුටක් ඇති කරගෙන නැවත නැවත සද්ධර්මයේ ශ්‍රවණය කරමින්, නැවත නැවත ධර්මයේ මෙනෙහි කිරීමෙන්, නැවත නැවත යථා අවබෝධය නැති කර ගැනීමෙන් මේ අකාලික වූ ඒපස්සික වූ ධර්මයේ දකින්න පුළුවන්කම තියෙනවා. අපි සෑම විටම පින්නතුනේ අකාලික වෙන්න ඕන. ධර්මයේ ගුණයක් නේද? සාන්දිටිකෝ අකාලිකෝ. එහෙමනම් පින්නතුන්ට හැම මොහොතකම පුළුවන් අකාලික වෙන්න. ධර්මයේ විවිධ පැතිකඩයන් වලින් පින්වත්නි විවිධ වචන වලින් පෙන්වුවට මේ ආර්ය උත්තමය දන්නවා මේ මොන වචනකින් කතා කරත් මේ කතා කරන්නේ එකම ඉලක්කයක් ගැන කියලා. දැන් අපි Nirodhe ගැන කතා කරනකොට පින්නතුන්ට හිතෙනවා ආමදුරෝ වෙන විෂයක් ගැන වෙන ආකාරයකින් මේ ගැන කතා කරනවා කියලා. නෑ, එකමයි. අය අකාලිකයි කියලා කතා කරනකොට හිතනවා අද කතා කරේ අකාලිකයි කියන එක ගැන, ඒක වෙන විෂයක්, වෙන පැත්තක් ධර්මයේ තියෙන කියලා කෙනෙකුට හිතෙනවා. නෑ, ආර්ය භූමියේ උත්තරේ දන්නවා මේ එකමයි කතා කරන්නේ කියලා. ඊළඟට ආයි අද සම්මා සමාධිය ගැන කතා කරේ ඒක වෙන එකක් කියලා හිතෙනවා. එකමයි කතා කරේ. ආයි සම්මා මේ සතිය ගැන කතා කරා. ඒක වෙන එකක්. සම්මා සතිය කියන්නේ වෙන එකක්, සමාධිය කියන්නේ වෙන එකක්. ඒක දෙකක්. අද දෙවෙදී එක විග්‍රහයන් දෙකක් සිද්ධ වුණා කියලා නෑ පින්වත්නි එකක්. අද ලෝකෝත්තර ගැන කතා කරේ කියලා කිව්වම ඒක තව විෂයක් කියලා හිතෙනවා. නෑ, මේ හැම තැනම තියෙන එකම ධර්මයක්. එකම ධර්මයක් තියෙන්නේ. මොකද්ද පින්වත්නි? මහා සාගරයේ කොතනින් රස බැලුවක් ලුණු රස වගේ මේ හැම වචනයක්ම පින්නතුනේ අවසානයේ නිර්වාණ භූමිය කරාගෙන යන
නිර්වාණ ඉලක්ක කොට ඇති එකම මාවතක් පින්නතුනේ. එකම මාවතක්. ඒ නිසා පින්නතුන්ට කරන්න තියෙන්නේ දහසකුත් කාරණා ඉගෙන ගන්න නෙමෙයි, එක කාරණයක් හරියට මෙනෙහි කරලා අවබෝධ කරගත්තොත් සියලු කාරණා පින්නතුන් අවබෝධ කළා වෙනවා. කෙනෙක් අකාලික වුණොත් සියලු ධර්මයේ ත්‍රිපිටකයම ඉගෙන ගත්තා හා සමානයි. කෙනෙක් ත්‍රිවේදනාව ඉක්මෙව්වොත් මුළු ත්‍රිපිටකයම දැනගත්තා හා සමානයි. කෙනෙක් චේතෝ විමුක්තියටපත් වුණොත් මුළු ත්‍රිපිටකයම දැනගත්තා හා සමානයි. කෙනෙක් ඉන්ද්‍රිය විෂය ඉක්මෙව්වොත් මුළු ත්‍රිපිටකයම දැනගත්තා හා සමානයි. මොකද මුළු ත්‍රිපිටකයේම තියෙන්නේ එකක්. ඒ කියන්නේ විවිධ පුජ්‍යලයන් හමු වුණාම ඒ පුජ්‍යලයෝ ඉන්න තැන ඉඳලා නිවනට යන්න පෙන්වූ පාර තමයි තියෙන්නේ. දැන් එක්කෙනෙක් අපිට හම්බ වෙනවා එක ප්‍රදේශයකදී, තව කෙනෙක් හම්බ වෙනවා තවත් ප්‍රදේශයකදී. නමුත් මේ හැමෝටම යන්න කියන්න තියෙන එක නුවරකට. ඉතින් ඒ ඉන්න තැන අනුව භාග්‍යවතුන් වහන්සේ එතන ඉඳලා අර නුවරට යන්නම තමයි පාර පෙන්වන්නේ. ඒ කියන්නේ නිර්වාණ භූමියට යන්නමයි පාර පෙන්වන්නේ. ඒ හැම ධර්ම කාරණයක් ඇතුළෙම තියෙන පින්නතුනේ නිර්වාණය නැමැති තුංග භූමියයි තියෙන්නේ. ඉතින් ඇයි අපි ප්‍රමාද? ඇයි අපිට යන්න බැරි? පින්නතුනේ සාමාන්‍යයෙන් අපි ගමු තමන්ට තියෙන තමන් බැඳීම නෙමෙයි, අපි හිතමුකෝ දරුවන්ට තියෙන බැඳීම කියන එක ගමුකෝ. මේ දරුවන්ට තියෙන බැඳීම ගත්තත් සමහරලාට මව්පියන්ගේ ඇට මිදුළු එක්ක කිඳා බහැලා තියෙනවා කියනවනේ මේ දරුවන්ට තියෙන ලිංගතුගම සෙනෙහස. අර සුද්ධෝදන රජතුමා කියනවනේ මේ අත්හරින හරි අමාරුයි. මව්පිය අවසරයෙන් තොරව මාන කරන්න එපා. භාග්‍යවතුන් වහන්සේ මේ ඇට මස් නහර ඇට මිදුළු අස්සේ පවා මේ දරුවන්ට තියෙන බැඳීම තියෙනවා, මේක දරා ගන්න හරි අමාරුයි කියලා. එතකොට ඒ තමගේ දරුවෙකුට තියෙන බැඳීම. නමුත් මේ ලෝකේ තියෙන ලොකුම බැඳීම ඒකත් නෙමෙයි. තමාට තමා තියෙන බැඳීම. මොකද තමාට තමා ඉතින් අත්හැරෙන්නේ නැති නිසා ඕක එච්චර දැනෙන්නේ නැහැ. ජීවත් වෙනකම්ම ඕක තියෙන ඉන්නෝනේ තමන් එක්ක. නමුත් ඉතින් දරුවෝ වේදනාවල් දෙනෝ වරින් වර. ඒ කියන දේ අහන්න නැති වෙනකොට, හිතුවක්කාර වෙනකොට, තමන් දාලා වෙන රටකට යනකොට, වෙන පළාතකට යනකොට, විවාහ වෙලා යනකොට උන් ඇඟට දැනෙන්න පටන් ගන්නවා. දරුවා මෙතනින් වෙන් වෙලා යනෝනේ. අන්න එතකොට අර කියන්න පටන් ගන්නවා. ඒ වගේම මොනවා හරි කරදරයක් වෙනකොට, අසනීපයක් වෙනකොට උන් ඒකේ රිදුම් ටික එනවා. හැබැයි තමාට තමා බැඳීම හොයාගන්න හම්බ වෙන්නේ නැහැ පින්නතුනි. මරණාසන්න අවස්ථාවක් වගේ එකක් එළඹෙනකම්. මරණාසන්න අවස්ථාවකට ගිහිල්ලා ආයි මෙහාට ආපු අය තමයි ගොඩක් හොඳ වෙලා තියෙනවා. මොකද හේතුව තමන්ට අත්හරින්න වෙනවා. තමන් පිළිබඳව ලොකු බැඳීමක් තියෙනවා. එන්න මේක අඳුන ගන්න ඕන කියලා අදහසක් පහළ වෙනවා. ඒ නිසා වෙන පිළිතුරේ අපි තද බැඳීම ඉස්සෙල්ලා අයින් කරලා දාමු. මොකද්ද අපි අයින් කරන්න ඕන? තද බැඳීම, ප්‍රමුඛ බැඳීම. අපි කියන්නේ අර කක්කුට වෙන වහන්න තලියෙන් වක්කඩ වහන්න කියලා. ඒ වගේ තද බැඳීමයි ඉස්සෙල්ලා අයින් කරන්න ඕන. දැන් අපේ වෙනතුන් ඔය ආහාරයට තියෙන කැමැත්ත, පොඩි දේවල් වලට තියෙන ආසාවල්, ඒ වගේ දේවල්, සුළු දේවල්, දරුවන්ට තියෙන බැඳීම, ස්වාමි භාර්යා බැඳීම, ඒ වගේ දේවල් ඊටාම සුළු බැඳීම්. ඒ වෙච්චර දේවල් නෙමෙයි සක්කාය දිට්ඨියත් එක්ක ගණනය කරනකොට. මම කියන්නේ ඔබගේ තියෙන අනිකුත් බැඳීම් ටික එක තරාදියක එක පැත්තකට දාලා
සක්කාය දිට්ඨිය නැමැති බැඳීමේ බර එක පැත්තකට දානවා. සියලු බැඳීම් ටික ඔක්කොම එක පැත්තක, සක්කාය දිට්ඨිය නැමැති තනි එක පැත්තක. මොන පැත්ත බර වේ කියලාද හිතන්නේ? පින්නතුනේ කුඩා වුණාට, තනි වුණාට, ඒකකයක් එකක් වුණාට සක්කාය දිට්ඨිය නැමැති ඒ වචනය, ඒ ගුණය, ඒ බැඳීම අනිත් සියලු බැඳීම් වලට වඩා බරයි. තේරුණා නේද පින්නතුනේ? සක්කාය දිට්ඨිය නැමැති බැඳීම. එහෙමනම් ලොකුම බැඳීම ලිහුව කෙනා බවට පත් වෙනවා සක්කාය දිට්ඨිය දුරු කළොත්. අනිත් බැඳීම් මොනවද? අපිට කෑම ගන්න ආසාවල් තියෙනවා, වාහන ගන්න ආසාවල් තියෙනවා, ලස්සනට ගෙවල් හදන ආසාවල් තියෙනවා, ගෙවල් ලස්සනට තියා ගන්න ආසාවල් තියෙනවා. නේද? මිනිස්සුන්ට විනෝද චාරිකා යන්න තියෙන ආසාවල් තියෙනවා. එක එක දේවල් මොන හරි දේවල් තියෙන්න පුළුවන්. අර දේවල් මොනවද වෙනතුනේ මේ මහ බැඳීම අයින් කරමු. එහෙමනම් ලොකුම බැඳීම සිඳලු කෙනෙක් වෙනවා. දැන් අපේ සමහර ස්වාමීන් වහන්සේලා සමහර දායකයෝ මට මුණ ගැහෙනවා අර සුළු බැඳීම් ගොඩම අයින් කරලා. ඒගොල්ලෝ ළඟ අල්පේච්ඡතාවය තියෙනවා. හරීම මේ කිසි දෙයකට මොකවත් අර ලෞකික බාහිරයි කියන කිසි දෙයකට බැඳිලා නැහැ. කිසිම දෙයකට බැඳිලා නැහැ. ලෞකික කියන දරුවොත් අයින් කරලා, දේපලත් ඔක්කොම දන් දීලා එක්ක අයින් කරලා ඉන්නවා. හැබැයි ගිහිල්ලා බලනකොට සක්කාය දිට්ඨිය විතරක් තියන් ඉන්නවා. ඒ කියන්නේ වෙනතන සුළු බැඳීම් ටික අයින් කරලා මෙහා මහ බැඳීම විතරක් තියාගෙන ඉන්නවා. මම යාගය කරන්නේ පිළිතුරේ. ඔය ඉන්නවා අපිට ආරණ්‍යවල, කුටිවල, ඔය තැන් වල උපාසක මහත්තුරු, භික්ෂුන් වහන්සේලා ওই විදිහ පිටිස අපිට හම්බ වෙනවා. මොකද්ද? සුළු බැඳීම් සියල්ලම අයින් කරලා මහ බැඳීම පමණක් තියාගන්නවා. එයා මං අගය කරන්නේ මහ බැඳීම නැති කරලා සුළු බැඳීම් සියල්ලම තියාගෙන ඉන්න කෙනා මං අගය කරනවා. මොකද එයා තමයි ශ්‍රේෂ්ඨ. ඊටත් වැඩිය මම අගය කරනවා මහ බැඳීම් මත් අයින් කරලා සුළු බැඳීම් සියල්ලත් අයින් කරලා ඉන්නවනම් එයා ඊටත් වඩා ශ්‍රේෂ්ඨ වෙනවා. ඒකට ශ්‍රේෂ්ඨයන්ගේ ශ්‍රේෂ්ඨෙක් බවට පත් වෙනවා. නමුත් මහ බැඳීමයි ඔබ ඉලක්ක කරගන්න ඕන. වෙන මොකවත් නෙමෙයි. මම කොහොමද මම ආයනේ නිදහස් වෙන්නේ? මම දකින්නවා. මම අහනවා. මම හිතනවා. මම විඳිනවා. මම ජීවත් වෙනවා. මම ස්ත්‍රියක්. මම පුරුෂයෙක්. මම ආවල් නිලයේ සහ ආවල් ධනයෙන් ආඩ්‍ය කෙනෙක් කියලා හිතාගෙන ඉන්න එක අයින් වෙන්න ඕන. Taman දුර්වලයෙක් කියලා හිතාගෙන ඉන්න පිරිස ඉන්නවා. තේරුණා නේද? Taman දුර්වලයෙක් කියලා හිතාගෙන ඉන්නවනේ. මතකයි එක්තරා රටකට ගියපු වෙලාවක ධර්මය අහන්න ඉතින් කෝල් එකක් ආපෙලාගේ මහත්මයා අනිත් කතා කරන කෙනාට මේ මැඩම් කියලා කතා කරනකොට ඒ පැත්තෙන්ම කියනවා අනේ අපිට මැඩම් කියන්න එපා අපි මේ ගෙවල් වල වැඩ කරන දුප්පත් කෙනෙක් අපි කියලා යාම කියනවා. එතකොට තමන්ට දාගෙන තියෙන બ્લોක් එකක්. අපි මැඩම්ලා නෙමෙයි අපි මේ ගෙවල් වල වැඩ කරන අය. තව කෙනෙක් ඉන්නවා එයාට අඩු වචනෙන් කතා කරන්න බෑ. එයාට අර ලොකු වචනේම ඕනේ. එයා මැඩම් වෙච්ච අය ඉන්නවා. එතකොට මැඩම්ලා වෙච්ච අයත් ඉන්නවා මැඩම්ලා නොවෙච්ච අයත් ඉන්නවා. ওই දෙකටම යන්න එපා. ඔය දෙකටම යන්න එපා. හීනමානෙත් හොඳ නැහැ. අදිමානෙත් හොඳ නැහැ. අනතිමානී වෙන්න. මානෙ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕන. Tamanට ගානක් හදන්න බෑ. ලෝකේ ඉන්න මිනිස්සු එක එක වෙලාවල් වලට අපි කෙරෙහි අපි දිහා බලලා එක එක විදියට ගණන් හදනවා. තේරුණාද? අපි දිහා බලලා එක එක මිනිස්සු එක එක විදියට ගණන් හදනවා. ඒක හොඳට තේරෙනවා ඒ රටවල් වලට සංචාරයෙන් වඩිද්දි හොඳට තේරෙනවා. අපි කෙරෙහි ගණන් හදන විදිය.
එතකොට ඔබටත් එහෙමයි. නමුත් ඒක අදාළත්වයක් නැහැ පිළිතුර. ඒ ඔක්කොම සම්මුතිය. තමන් එළඹ ගැනීමකින් තොරව උපාදානයකින් තොරව ඉන්න පුරුදු වෙන්න ඕන. උපාදාන රහිතව. මොකද්ද වාසිය උපාදාන රහිතව සිටිනකොට? දුක් වේදනාව වෑහෙන ස්වභාවය අඩු වෙනවා. මේ උපාදාන රහිතව සිටින මිනිස්යාගේ ජීවිතයේ බුදුහාමුදුරුවෝ දැක්කේ හරියට සෙවලි කරපු නැති ගෙයක් වගේ කියලා. කියන්නේ මනස හරියට අවබෝධ කරගෙන පරිපූර්ණ කරගත්ත නැති කෙනාගේ මනසේ ස්වභාවය හරියට නිවැරදි විදියට වහලක් සෙවලි කරපු නැති ගෙයක් වගේ කියලා. ඒ හැම තැනකින්ම තෙමෙනවා. තෙමෙනකොට මොකද වෙන්නේ? පීඩාව. අතෙන්ට යන්න ඕන බාල්දිය උස්සගෙන මෙතෙන්ට යන්න ඕන බාල්දිය උස්සගෙන අර කොනට අදිනවා ඇඳ පුටු මේ කොනට අදිනවා ඇඳ පුටු විතරදී වලින් වහනවා. නොයෙකුත් දේවල් කරනවා. මේ වහල හරියට පිළිසතර වෙලා නැත්තම්. එතකොට මිනිස්සෙගේ ජීවිතය තුළ බලන්න ඔබ එවැනි පීඩා විඳින කෙනෙක්ද කියලා. එතකොට මේ මිනිස්සයා කල්පනා කරන්න ඕන මම පීඩා විඳින්න නැතුව ජීවත් වෙන්න නම් වහල සෙවිලි කරගන්න ඕන. හොඳට වහල සෙවිලි කරගන්න ඕන. නැත්තම් මේ පීඩාවල් ලැබෙනවා. කොහෙන් හරි ලීක් එකක් තියෙනවා නම් එතනින් ජලය Tamanට පැමිණෙනවා. ඉතින් අපිත් බලන්න ඕන අපි පීඩා විඳින්නේ මොන හේතුවෙන්ද? අපේ මිනිස්සු හේතුව ඇහුවාම තමාගේ හේතුව දකින්නේ. ඒ හේතුව අපි හිතනවා ඔන්න රටේ වැරද්ද. දේශපාලනයේ වැරද්ද, සංස්කෘතියේ වැරද්ද. එහෙම නැත්නම් අපේ පවුලේ අයගේ වැරද්ද, අම්මා තාත්තගේ වැරද්ද, නැත්නම් අපේ ගෑනු කෙනාගේ වැරද්ද, එහෙම නැත්නම් අපේ මිනිස්යාගේ වැරද්ද කියලා තමයි කියන්නේ. ඒක වැරදි. තමාගේ වැරද්ද, තමාගේ සිත පිහිටුවා ගැනීමේ තියෙන වැරද්ද තමයි උතන තියෙන්නේ. කාගේවත් වැරද්දක්. කඩි ගොඩක් ගාවට ගිහිල්ලා කකුල තියාගෙන හිටියාම කඩි කනවා. එතකොට අපි කඩියන්ගේ වැරද්ද කියලා කියනවා සුදුසු නෑ. තේරුණාද? කඩි ගොඩක් ගාවට ගිහිල්ලා කකුල තියන් හිටියන් කඩි කනවා. එතකොට කඩියන්ගේ වැරද්ද කියලා අපිට කියන්න බෑ. ඒ වැරද්ද කඩියන්ගේ පැත්තට දාන්න නැතුව ඒක අපේ පැත්තට දාගන්න පුළුවන් නේද? අපි ගිහිල්ලා කඩියෙක් ළඟ ඇයි කකුලක් තියාගෙන හිටියේ? කඩිගුලක් ළඟ. ඒකට ගහකට නැගලා මොනවා හරි ගෙඩියක් හරි වදයක් හරි මොනවා හරි කඩන්න යනකොට ඒකේ තියෙන බඹරු කූඩුවක් මේ මැසි කූඩුවක් මොනවා හරි ඇවිස්සලා Tamanට කොටනවා. ඒ සත්තුන්ගේ වැරද්ද කියලා හිතවගෙන හිටියට අපි ගිහිල්ලා ඒ බඹරු කූඩුව ආස්සේ සැලකිල්ලක් නැතුව ඔවුන්ගේ කූඩුවට හානි කිරීම තමයි වරද කියලා අපි දකින්න ඕන. ඒ නිසා හැම විටම පුළුවන් නුවණක් තියනවා නම් තමාගේ පැත්තේ වැරද්ද බලා ගන්න. තමාගේ පැත්තේ වැරද්ද බලා ගන්න. නැත්තම් හිතනවා අපි මේ අනුන් වෙනුවෙන් තමයි මේ දුක් විඳින්නේ කියලා. එහෙම නැත්තම් ජයග්‍රහණයත් අනුන්ට දෙනවා, පරාජයත් අනුන්ට දෙනවා. දැන් සමහර ආගම් වල නම් ඉන්න උදවිය ජයග්‍රහණය දෙවියන්ට දෙනවා, පරාජය තමන් බාර ගන්නවා. ජයග්‍රහණයක් ලැබුවාම දෙවියන් වහන්සේට ස්තුති වේවා. පරාජය ලැබුවාම ඒක තමන්ගේ කර්මයේ පව් අපයි මිනිස්සු. පරාජයේ ජයග්‍රහණයේ දෙකේම අයිතිකාරයා තමන්මයි. තමන්මයි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අත්තාහි අත්තනෝනාතෝ තමාට තමාම පිහිට කරගන්න.
අත්ත දීපා විහෙරත. තමාට තමන් ආලෝකයක් වෙන්න. ඒ වගේම මතක් කරන්න ඕන කෙනෙක් ඇවිල්ලා ස්වාමින්වහන්සේ ඇවිල්ලා ස්වාමින්වහන්සේගේ බණවල තියෙන බලයකින් ප්‍රාතිහාර්යකින් ඔබගේ සක්කාය දිට්ඨිය දුරින් දුරු කරලා එළියට ඇදලා දාන්නේ නැහැ. මොකද ඔබේ ගෙදර තියෙන දේවල් මට පුළුවන් ද එළියට ඇදලා දාන්න. ඔබම තමයි තීරණය කරන්න ඕන ඔබේ ගෙදර වෙනස් කරගන්න ඕන විදිය. අපිට කියන්න පුළුවන් ආකෘතියක් දෙන්න පුළුවන් යෝජනාවක් කරන්න පුළුවන්. සමහර උදවිය කල්පනා කරනවා ආමදුර අපේ සක්කාය දිට්ඨිය ඇදලා දායි කොයි වෙලාවක හරි. එහෙම ඇදලා දාන්නේ නැහැ ස්වාමීන් වහන්සේලාට. ස්වාමීන් වහන්සේලාට ඉතින් ගෙදර වැඩම කරපු වෙලාවක පූජා කරොත් ස්වාමීන් වහන්සේ පන්සලට ඒක අරන් එයි. එහෙම නැතු ඉතින් පූජා කරන්නේ නැති දේවල් අරන් එනවා. මේක මට හොඳයි මහත්තයා කියලා බලහත්කාරයෙන් අර යන ආම්දුරුත් ඇති. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ නේ. එහෙම අරන් ගියොත් මේත් ඒක සිතෙන් අයින් වෙන්නේ නැහැ නේ. ඒ නිසා ඔබේ හිතේ තියෙන දේ ඔබම තේරුම් අරගෙන අත්හරින දවසේ එනකන් ස්වාමීන් වහන්සේටවත් බුදුහාමුදුරුවන්ටවත් ඒක අයින් කරන්න බෑ. බුදුහාමුදුරුවන්ට වැඳලා බුදුහාමුදුරුවන්ගෙන් පිහිටක් පිළිසරණක් ඉල්ලපු අයමයි නිවන් දැක්කේ. අනේ ස්වාමීනි පිහිට වෙන්න කියලා ඉල්ලපු අයම තමයි නිවන් දැක්කේ පින්තුනේ. මට මේ සසර දුකෙන් නිදහස් වෙන්න, මේ දුකෙන් නිදහස් වෙන්න සසර කියන්නේ මේ මොහොත. මේ ජීවත් වෙන කාලයට අපේ අයට මතක් වෙන්නේ සසර කියපු ගමන් මතක් වෙන්නේ අර ඈත. මේක සසරක් කියලා හිතෙන්නේ නැහැ. අනාගතේ ඉපදී යන එක මතක් වෙන්නේ. එහෙම ගන්න මේ මෙතන සසර ඒත් සසර තමයි. මේ සැරිසැරීම. මෙතන තියෙන්නේ සසර. එතකොට සසර කියන්නේ ප්‍රධාන වශයෙන්ම මෙතෙන්ට මේ මොහොතට. මේ මොහොතේ තියෙන දුකෙන් නිදහස් වීමට මාර්ගයක් කියන්න කියලා කියනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සියල්ලම ආදීනවේ බලන්න. දැන් එතකොට මෙයාගේ හිතේ තිබුණා නම් වෛරය, ක්‍රෝධය, පරිගැනීම, ඊර්ෂ්‍යාව, මාන්නය ඔන්න ඔක්කොම අතහැරලා දානවා ආදීනවේ දැකලා. ඊළඟට අකාලික වූ ධර්මයේ දකින්න. ලෝකෝත්තර වූ ධර්මයේ දකින්න. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ධර්මයේ දකින්න. අප්පටිම බුදුරජාණන් වහන්සේ වැඳ නමස්කාර කරගන්න. දැන් මේ රටේ කී දෙනෙක් ඉන්නවද අප්පටිම බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඳ නමස්කාර කරගන්න? 99%ක්ම වැඳ නමස්කාර කරන්නේ පිළිමයක් ඇති බුදු කෙනෙකුට. බුදුහාමුදුරන්ට පිළිමයක් නැහැ. ඔය පිළිම දෙයට විරුද්ධ වුණේ මුලින්ම බුදුරජාණන් වහන්සේ. බුදුහාමුදුරන් කාලේ පිළිම හැදුවෙත් නැත්තේ ඒකයි. නමුත් පිළිම වලට වෛර කරන්න කිව්වේ නෑ. නමුත් පැහැදිලි කරලා පෙන්නවා බුදු කෙනෙක් පිළිමයකින් දකින්න බෑ, ශරීරයකින් දකින්න බෑ කියන කතාව. නමුත් අපි පිළිම හදලා ඒක බුදුහාමුදුරු කියන සම්මුති සංකේතයක් ගන්න එක හොඳයි. නමුත් අපි ඒකෙන් අන්ධ වෙන්න හොඳ නෑ. අර වෙනත් ආගමිකයෝ වගේ භක්තිකයෝ වගේ පිළිමේ තුල මහා දෙයක් වටිනකමක් තියාගෙන හිටියොත් එහෙම ඔන්න පිළිම කඩනකොට වේදනාව. ඒ නිසා තාවුරුදු 30කින් 40කින් වගේ ඉස්සරහට යද්දි 30කින් 40කින් නෙමෙයි 2040 50 විතර වෙනකොට ඔය චෛත්‍ය පිළිම ගොඩාක් කැඩිලා
වැලිලා ඩෝසර් වෙලා යනවා අපිට දකින්න පුළුවන් වෙයි. මොකද මේ රටේ අපේ බෞද්ධයන්ගේ තියෙන ප්‍රජාතාන්ත්‍රිකවාදී සහ ඉඩදීමේ කතන්දරේ මොකක්වත් නැහැ. වෙන බල පරාක්‍රමයක් ආව දවසට බල මෝඩකම් කළාට ඒ කාලේ අපිට ඉඩ දීලා අපි මෝඩකම් කරන්නේ නැහැ ඒ වගේ කියලා ඒගොල්ලෝ මේ ඔක්කොම හැඳි ගාවලා දානවා. ඉවර කරලා දානවා. එතකොට අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ ඉස්සරහා ඉන්න પરම්පරාව මේක හොඳට තේරුම් අරගෙන ඉන්න ඕන නැත්නම් සිත් වේදනාවෙන් මිනිස්සුන්ට heart attack හැදෙන්න පුළුවන්. ඇයි ඉතින් පන්සල් චෛත්‍ය ඔක්කොම ඩෝසර් වෙලා යනකොට එතකොට අපිට හිත හදාගන්න පුළුවන් විදිහට දැම්මම ධර්මයේ තේරුම් අරගෙන තියෙන්න ඕන. මොකද මේව තුල නෙමෙයි බුදු ධර්මයේ තියෙන්නේ. මේව තුල නෙමෙයි තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කියලා දැම්ම අඳුරගෙන හිටියොත් අර 2040 දී 50 දී වගේ වෙන දේවල් දිහා බොහොම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අප්පටිමයි. බුදුරජාණන් වහන්සේට ස්වરૂපයක් පෙන්වන්න බෑ. ස්වરૂපයක් කියලා දෙයක් හදලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ධර්මයටමයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ධර්මයමයි. ඒ ධර්මයට පිළිපන්න පිරිසමයි සංඝයා කියන්නේ. එතකොට සංඝයා ධර්මය බුදුරජාණන් වහන්සේ කියන්නේ තුනක් නෙමෙයි එකක්. ඒකක ක්‍රමයෙන් ගත්තා. නමුත් තවත් එතනින් එහාට ගත්තාම බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා කියන්නේ ඒකකයක් නොවේ. එතනින් එහාට ගත්තාම ඒකකයක් නොවේ. ඔක හරිය ගැඹුරු ධර්මයක් මෙනෙහි කරලා තේරුම් ගන්න ඕන. ඉතින් මම සෑහෙන්න මට අවබෝධය නැති කාලේ මම මුණ ගැහුණා. අපේ පින්වත් නායුනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නායුනේ දිම තමයි හම්බුනේ. ඉතින් මම ඒ ඉන්න භික්ෂුන් වහන්සේලාට කිව්වා තුරුණුවන් කියන්නේ තුනක් නෙමෙයි එකක් කියලා. ඒ වාසය කරන අනිත් අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ඔක්කොම මට විරුද්ධ වුණා. මේ මිත්‍යාවක පැටලිලා මේ හාමුදුරු මේ බලන්න මෙහත් තුරුණුවන් කියලා එකක් නැහැ කියනවා මේ තුනම එකක් කියනවා කියලා මට විරුද්ධ වුණා. විරුද්ධ වෙලා අවසානයේ ලොකු හාමුදුරන් කෙරෙහිත් පැමිණෙවුවා මාව. පමුණලා මම දැන් දිගටම කියනවා. මේකම කියනවා ඉතින් මම දිගටම. තුරුණුවන් කියන්නේ තුනක් නෙමෙයි එකක්. හැබැයි එකකුත් නෙමෙයි කියන මට්ටම මම දැනගෙන හිටියේ නෑ. තුරුණුවන් කියන්නේ තුනක් නෙමෙයි එකක් කියලා කියනවා. අනිත් හාමුදුරුවෝ කියනවා මේ හාමුදුරුවෝ අපාය යන මහා පාප කර්මයක් කරගන්නේ. මේ හාමුදුරුවෝ මේ තුරුණුවන් කියන්නේ තුනක් නෙමෙයි එකක් කියලා කියනවා. මේක මහා මිත්‍යා දෘෂ්ටියක් කළා කියලා කියනවා. ඉතින් මාත් අතාරින්නේ ඔක දිගටම කියනවා. අවසානයේ ආයනාසේ ඔය ඔක්කොම අහගෙන දැන් අර කට්ටිය අර පැත්තට අදිනවනේ. ඉතින් මගේ පැත්තට මොකුත් කියන්නත් බෑ සායනාංශට. සායනාංශේ ඉමින් සැරේ මට කියනවා. ඕකාශ්මතුනේ හැමෝටම තේරෙන්නේ නැහැ කිව්වා. ඔක හැමෝටම තේරෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා ඔය තියෙන විදිහට පිළිගන්න කිව්වා. මම කොහොමදයි සායනාංශ කියලා. ඉතින් මේ ඒ වගේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කිව්වම මේ දෙක එකක් වෙනවනේ. එතනම මේ වෙනවනේ. ඉතින් ඒ නිසා තුන්නුවන් කියලා කියන්නේ බුද්ධ රත්නය කියන්නේ ධර්ම රත්නය කියන්නේ. එතකොට ආර්ය මහා සංඝ රත්නය කියලා කියන්නේත් ඒ ධර්මයට ඒ බුද්ධත්වයට පත් වෙච්ච අයමයි. ඒ නිසා කවුරු හරි කෙනෙක් මේ බුදු උණයි කියලා කිව්වහම ගිහිල්ලා ඔය ඒ මනුස්සයට කඩුපුළු අරන් ගිහලා ගහලා මරන්න එපා. ඒ බුද්ධත්වයට පත් වීම කියලා කියන්නේ මේ ධර්මයට පත් වීමම තමයි. එතකොට ඔය මහායානිකයන් හැමෝම බුදු වෙන්න ප්‍රාර්ථනා කරනවා කියලා මහා පටු සංකල්පයක් අපි හදාගෙන තියෙනවා. ඒ බුද්ධත්වයේ කියන එකෙන් අදහස් වෙන්නේ අර ධර්මයටපත් වීම. එතකොට සියලු දෙනා බුදු වෙලා තමයි නිවන් දකින්නේ. දැන් මට පොල්ලක් අරන් ගිහින් දන්නේ ඒක එහෙම නෙමෙයි කියලා. ඒක එහෙම නෙමෙයි කියන්නේ එන්න ඕන බුද්ධත්වයටපත් වෙච්ච කෙනෙක්. එහෙම නැත්නම් අරිහත්ත්වයටපත් වෙච්ච කෙනෙක්. එතකොට නම් මම මේ පොල්ලෙන් කුටි කන්න ලෑස්තියි. මොකද මේ පොල්ලෙන් කුටි කනකොට සනීපයිනේ. රාතන් වහන්සේලා ගහන පොළු පාරවල් හරි සනීපයි.
පුතඥයෙක් આવොත් මාත් අඩු කඩලා තමයි යවන්නේ. තේරෙනව නේද? ඒ නිසා පුහුදුන් අය එන්න බෑ. මාර්ගඵලයකට අභියෝග කරන්න මාර්ගඵලයක් දැකපු කෙනෙක් එන්න ඕන. මාර්ගඵලයකට අභියෝග කරන්න මාර්ගඵලයක් දැකපු කෙනෙක් එන්න ඕන. අරිහත්ත්වයට අභියෝග කරන්න එයා එක දිගට 3 මාසයක් හරි මේ සතර සතිපට්ඨානේ භාවිතා කිරීමෙන් අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන්. මං ඕකට පොළු පාරක් ගහනවා රහත් වෙලා ගිහිල්ලා කියලා කල්පනා කළා. එක දිගට ඒ උන්වහන්සේට හරි ඒ ගිහියට හරි කරන්න තියෙන්නේ මොකද? කාමරයකට වෙලා මම රහත් වෙලා මිස මම මේ දොර අරින්නේ නැහැ කියලා අදිෂ්ඨානයෙන් දොරක් වහගෙන භාවනා කරන්න. භාවනා කළා රහත් වෙලා දොර අරගෙන ඇවිල්ලා අර රහතන් වහන්සේ කියලා අර බොරුවට කියන කෙනාට අභියෝග කරන්න ඕන. ඉතින් ඔන්න ඔහොම පිරිසක් බිහි වෙන්න දකින්න තියනවා නම් කොච්චර සන්තෝෂද ඈ? නැත්තම් කල්පනා කරන්න ඕන මං ඕකට ගහන්නේ බිමින් ගිහිල්ලා නෙමෙයි උඩින් ගිහිල්ලා. ඒ කියන්නේ රහත් වෙලා මම උඩින් ගිහිල්ලා එතෙන්ටම ගිහිල්ලා මං ওই යකාට පොල්ලෙන් ගහනවා කියලා හිතන්න ඕන. එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතනවා නම් හරි සන්තෝෂයි. අන්න එහෙමයි දෙන්නේ ඔවාදෙනු කරහට තමා සම්මතේ පිහිටා. එසා මාර්ගඵල වලට අභියෝග කරන්න ඕන. තමන් වෙර වීරිය දරලා මාර්ගඵලයක් දැකලා ගිහිල්ලා. එහෙම නැත්නම් කවදාවත් ඇඟිල්ල දික් කරන්න හොඳ නැහැ. එහෙම ඇඟිල්ල දික් කළොත් ඒ ඇඟිල්ල දික් කිරීම වෙනුතුනේ බල්ලෙක් බුරනවා හා සමානයි. කිසි තේරුමක් නැහැ. ඔය නිකම් බල්ලෙක්ගේ බිරීමක් හා සමානයි, මැඩියෙක්ගේ කෑ ගැසීමක් හා සමානයි කියන්නේ. හරිම පුස්නේ. මොකද ඔහුත් අන්ධභාවයෙන් පෙළමින් තව කෙනෙක්ගේ දෙයක් ਵਿਚාරන්නේ කෙසේද? Taman නොදක තවත් කෙනෙක්ගේ දෙයක් ਵਿਚාරන්නේ කෙසේද? ඒ නිසා මේ ලෝකයේ මේ විවේචනයන්, ਵਿਚාරයන් පිළිබඳව මොන අපිට අවකාශයක් තියෙනවා, අවස්ථාවක් තියෙනවා. Taman පිළිබැදලා තමන්ගේ තත්ත්වයටපත් වෙලා කතා කරන්න. දැන් පින්නතුනි මම ඉන්න තත්ත්වයක් ගැන මම කතා කරන්නේ නෑ කිසි වෙලාවක. ඒකට හේතුවක්කුත් තියෙනවා. ඒකට හේතුව මට කිසිම තත්ත්වයක් නැති නිසා. ඒ නිසා කවුරු හරි මාව දාන්න එපා, සෝහාන් කරන්න එපා, සකදාගාමි කරන්න එපා, අනාගාමි කරන්න එපා, අරිහත්ත්වය කරන්නත් එපා, මම පුතඥ කරන්නත් එපා. පාඩුවේ ඉන්න දෙන්න. හරිනේ? ඒකවල මාව මුකුත් කරන්න බෑ. මොකද මම වෙලා නැත්තම් කිසිම දෙයක් කරේ දාගෙන නැත්තම් ඇයි මාව ඒ තැනකට මිනිස්සු දාන්නේ මාව? ඒතකොට සමාජ බලන් ඉන්න මිනිස්සුන්ට ඇලීම් ගැටීම් හට ගන්නවා. සමහර කට්ටිය මාර්ගඵලයේ කියලා දැම්මාම වැඳ මල් පූජා කරනවා. සමහර අය එලෝ ගහනවා. දෙකක් පානවා. ඉතින් ඔය එකක්වත් නෑනේ යථා අවබෝධයට යනකොට එකක්වත් නෑ, එකකයක් නෑ. එතකොට එතෙන්ට එන්න අවශ්‍යතාවයක් නෑ. එතකොට Tamanට දහමක් දේශනා කරනවා. පුජ්‍යලයක් නොවෙන්න දහමක් දේශනා කරනවා. අන්න එතෙන්ට Tamanපත් වෙන්න විතරයි තියෙන්නේ. දේශකයා කොතනද ඉන්නේ කියලා හොයනවට වැඩිය හොඳයි Taman අකාලික වෙන්නේ කොහොමද? Taman විරාගික වෙන්නේ කොහොමද? Taman මේ ලෝකයේ තරණය කරන්නේ කොහොමද? Taman කොහොමද මේ භව කතරෙන් නිදහස් වෙන්නේ කියලා කල්පනා කරලා හැම මොහොතකම Tamanගේ හිත පිරිසුදු කරගෙන අකාලික කරගෙන යන්න. අවිචාර සමාධියක්, විතක්ක සමාධියක් නැහැ. විතර්කයෙන් නිදහස් වෙච්ච සමාධියක්. පුජ්‍යල සමාධියක් නැහැ. පුජ්‍යලයාගෙන් තොර වූ සමාධියක්. තර්කයක් නැහැ. තර්කයෙන් නිදහස් වූ සමාධියක්.
ඒකට පින්නතුන්ට සිතන්න දේවල් ඇති කරන්න විදියට අපි කරුණු ප්‍රකාශ කරනකොට ඒක තේරෙන්නේ නැති ස්වභාවයක් වෙනවා. තේරෙන්නේ නැති ස්වභාවයක් වෙනකොට ඒකට විකාර බණක් කියලා කියනවා. ඒ මොනසෙ මොනෝ තේරෙන්නේ නැති දෙයක් කියන විකාරයක්. කොහොමද එහෙමනේ? උඩ තේරෙන්නේ නැති දේවල් විකාරයක් කියන ගණන් තමයි කතා කරන්නේ. දැන් අපි චයිනීස් channel බලන්නේ නැහනේ. ඒකට හේතුව මොකද? අර මිනිහා මොනෝජෝ චෑන්චුන් ගන්නකොට අපිට හරි විකාරයක්. මොකද අපිට තේරෙන්නේ නැති දෙයක්. එතකොට පින්නතුන්ට විමසන්න ඉතිරි කරලා යමක් දේශනා කරනකොට ඒක විකාරයක් බවට පත් වෙනවා. නමුත් ඒ විකාරය ජය ගන්න ඕනේ. අපි සාමාන්‍ය ස්වභාවයක් තියෙනවා. යම් කිසි රටකට යන්න නම් ඒ රටේ අපි පුරවැසි භාවය දැනගන්න නම් ඒ රටේ භාෂාව පිළිබඳව මුලින්ම විභාගයක් සමත් වෙන්න ඕන. නැත්නම් පුරවැසිකම දෙන්නේ නැහනේ. එතකොට මේ නිවන් පුරයට යෑම සඳහා නම් එහෙනම් නිර්වාණ ධර්මය පිළිබඳව අපි දැන හඳුන ගන්න ඕන, අවබෝධ කර ගන්න ඕන. ඒක අධ්‍යයනය කර ගන්න ඕන, තේරුම් කර ගන්න ඕන. කොච්චර අපහසු වුණත් එහි අපිට සමාජිකත්වය ලබන්න. එහෙනම් Tamanට විමසන්න තියෙන අවස්ථාව ඒක විකාරයක් කියලා හිතන්න හොඳ නැහැ. නොතේරෙන අවස්ථාව ඒක විකාරයක් කියලා හිතන්න හොඳ නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. දැන් මම දැකලා තියෙනවා මේ රටේ ඉන්න ගොඩාක් දාර්ශනිකයෝ ඉන්නවා. මේ දාර්ශනිකයෝ මේ මිනිස්යාගේ තියෙන මේ විමසුන් බුද්ධිය නැති කරලා දානවා. ඒ හේතුව ඔවුන්ගේ දර්ශන ඥානයට උත්තර කියා දෙනවා. මම දකින්නේ ලෞතර බුදුරජාණන් වහන්සේලා නිවන් දැකීමට අවශ්‍ය කරන ප්‍රස්තුතිය විතරයි ඇති කරේ. උත්තරේ සෑම විටම ශ්‍රාවකයා විසින් සොයාගත්තා. ඒක තේරුම් ගත්තා. ඒ වගේම තව පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න, තව පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න කියනවට වැඩිය දේශකයට පොඩ හරි Taman තේරුම් ගන්න උත්සාහ කරගත්තා. දැන් මේක එහෙම චුට්ටක් හරි තේරුම් නැති වුණොත් මොකද කියන්නේ? තව පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. එතකොට කොහොමද Tamanගේ ප්‍රඥාව වර්ධනය වෙන්නේ? කොහොමද Taman දවසක තනියෙන් හිතලා වැඩක් කරගන්නේ? හිතන්න පුරුදු නැති වුණොත් කොහොමද තමන්ගේ ගැටලුවක් තමන් තනියෙන් විසඳගන්නේ? තමන් හිතන්න පුරුදු නැති වුණොත් ඒ ප්‍රශ්නේ කොහොම හරි උත්තරයක් දුන්නාම විසඳුණා කියමුකෝ. අපි ඊළඟ ඒවා හා සමාන බරක් තියෙන ප්‍රශ්නයක් දෙනවා. ඒ ප්‍රශ්නෙටත් එයාට උත්තර සපය ගන්න මොකද? පණ නැහැ. ඒ නිසා මේ පණ කෙන්ද හදන්නේ කොන්ද ශක්තිමත් කරන්න ඕන පින්නතුනේ. ශක්්‍යතාවය ඇති කරන්නේ ඕනම තැනකට මුහුණ දෙන්න. දැන් හමුදාවට ගියාම මේ හමුදාවේ උදවියගේ තියෙන ව්‍යායාම වලින් ඒගොල්ලෝ පුහුණු කරන්නේ නැත්නම් ගුරුවරයාට කියලා දෙන්න පුළුවන් මේක නගින්නේ මෙහෙමයි. පීනන්නේ මෙහෙමයි. ඩිෆ් කරන්නේ මෙහෙමයි. මේ ව්‍යායාම කරන්නේ මෙහෙමයි කියලා දැන් පෙන්නනවා. අරයා ඉතින් එක තැනකට වෙලා ඉන්නවා. ඒකක්වත් කරන්නේ බලාගෙන ඉන්නවා. එයා දානවා යුද්ධෙට. දැන් මොකද වෙන්නේ? මිනිහට පීනන්න බෑ. ආන්නේ වගේ තමයි පින්නතුනේ. තමන් හිතන්න පුරුදු නැති වුණොත්, තමන් ප්‍රශ්න විසඳ ගන්න පුරුදු නැති වුණොත්, තමන් ධර්මයේ නුවණින් තේරුම් ගන්න උත්සාහ කර පුරුදු නැති වුණොත් කවදාවත් නිර්වාණ සාන්තිය අවබෝධ කරගන්න බෑ. එහෙමනම් අපි කලේ පින්නතුනේ පොඩි බණපදේ හරි ඒ කියලා දුන්නව දෙයට වඩා දෙයක් ඒකේ තියනවද කියලා ගැඹුරින් සොයා බැලුවා. කියලා දුන්නු දේ හරි
ඒක හරියටම හරිද නෙවැරදිද කියලා අප තුල ප්‍රත්‍යක්ෂ වෙනතුරු අපි ඒක ගවේෂණය කළා. ඒ නිසා පින්නතුන්ට සංක්ෂිප්ත වශයෙන් කියන්නේ මේ එක බුදු වදනකත් නිවන අවබෝධ කරගන්න පුළුවන්. තියෙනවා මේ ත්‍රිපිටකයේත් හරි ධම්මපදයේත් හරි අටුවාත් හරි ඔක්කොම හරි තේරුම් ගන්න විදිය තමයි මිනිස්සුන්ගේ වැරද්ද. ධර්මයේ දන්න කෙනාට වෙනතුනේ මේ හැම තැනම ධර්මයේ තියෙනවා. ධර්මයේ දන්න කෙනාට මේ ගීත ඇතුළෙත් ඒ මනුස්සයට ධර්මය ඇහෙනවා. දවසක් එක මහත්මයෙක් ඉන්නවා එයා ගීතවලට පෙළඹිච්ච කෙනෙක්. එයා කියනවා මේ ගීපද රචකයා කොහොම මේක ලිව්වත් දන්නේ නැහැ අපේ හැමෝටම. මේ බලන්න මේකේ අරුත තියෙන්නේ මේ මෙච්චර මේ ගැඹුරක් තියෙන වචනයන්නේ. ඒ කියන්නේ පින්නතුනේ මිනිස්යාගේ නිර්වචන ස්වરૂපයට අනුව තමයි අර්ථ විග්‍රහය පැන නගින්නේ. දැන් පුතඥ කෙනා තමා පිළිබඳව ඇති කරගන්න අර්ථ විග්‍රහය එකක්. ආර්ය ශ්‍රාවකයා තමා පිළිබඳව ඇති කරගන්න අර්ථ විග්‍රහය එකක්. නමුත් ස්කන්ධ ස්වરૂපයෙන් බැලුවාම අසෙන් බැලුවම දෙන්නම එකයි. දෙන්න ශරීර දෙක එක වගේ වුණාට තමා තුළ ඇති කරගන්න අර්ථ විග්‍රහ දෙකක් නේ. එහෙමනම් හරි අර්ථ විග්‍රහයකට එන්නයි මෙතන තියෙන්නේ. අන්න එතන තමයි චේතනාව තියෙන්නේ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. තමා තුළ තමා කර්මය කොහොමද හදාගෙන තියෙන්නේ? තමා තුළ තමා කර්මය කෙසේද හදාගෙන තියෙන්නේ? බලන්න. එතකොට අපි කොතෙන්ද දෙන්න ඕන? තමා තුළ තමන් කර්ම හදන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. කර්ම හදන්නේ නැති කෙනෙක් වෙනකොට අන්න එයා කර්මක්කාරකමෙන් නිදහස් වෙනවා. අපේ ගම් වහරේ තිබිච්ච හොඳ වචනයක් තමයි මිනිස්සුන්ට භාවිතා කරපු වචනයක් තමයි නරක මිනිස්සුන්ට භාවිතා කරපු වචනයක්. විශේෂයෙන් කර්මක්කාරය කියන වචනේ භාවිතා කරා. මොන හරි දෙයක් කළොත් කර්මක්කාරය. ඒ වචනයත් එක්ක ඔබට හිතෙන්න ඕන එහෙනම් මේ සමාජය තුළ සිටිනවා කර්මක්කාර නොවන අය. කවුද ඒ කර්මක්කාර නොවන අය? එහෙනම් මේ සමාජය කියන්නේ කර්මක්කාරයෝ නොවන පිරිසක් ඉඳලා තියෙනවා. ඒ පිරිස තමයි අනිත් මිනිස්සුන්ට කර්මක්කාරය කියලා මුලින් කියන්නේ නැත්තේ. දැන් කර්මක්කාරයෝම කර්මක්කාරයට කර්මක්කාරය කියනවා. ඒක වෙනම කතාවක්. නමුත් මුලින් කියන්නේ නැත්තේ කර්ම නොකරන කෙනෙක්ම තමයි අර මිනිස්සුන්ට කර්මක්කාරය. එයා කර්ම රැස් කරගන්නවා. කර්ම රැස් කරගන්න නැති කෙනෙක් වෙන්න ඕන. දැන් නොතේරෙනකොට විකාරයි කියලා හිතන්න බා. ඒ විදර්ශනාවට මාවතක් කියලා හිතලා විදර්ශනා කරන්න ඕන. කර්මකාරයෙක් නොවේ නම් ජීවිතේ මොනතරම් ලස්සනයිද? සකුණෝ විය පබ්බච්චා. කුරුල්ලෙක් වගේ නිදහස්. කවුද? කර්මකාරයෙක් නෙමෙයි නේද? පියාපත් බර පමණක් තිබේදී ඔයගොල්ලෝ පියාඹිනවා. අන්න ඒ වගේ වෙනවලු. වික්ෂූත්වය කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක් කියලා බුදුහාමුදුරුවෝ අගය කළා. දැන් නම් පියාපත් බර විතරක් තියාගෙන ගිලෙන පාටක් නැහැ. සියලුම වික්ෂූන් වහන්සේලා මොකද්ද හේතුවකින් වෙන්නේ නැති තමන්ගේම පන්සලට විහාරයට කොටු වෙලා
ජීවත් වෙනවා. ඉස්සර හැම පන්සලකම තිබුණ මේ වෙනවම ආගන්තුක කාමරය කියලා එකක්. ආගන්තුක භික්ෂූන්ට. සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලාට ඇඳන් 5ක්වත් අඩුමතරම දාලා විහාරස්ථානවල හැමතැනම තිබුණා ආගන්තුක කාමරය කියලා එකක් හදලා ආගන්තුක භික්ෂූන්. දැන් කිසිම පන්සලක ආගන්තුක කාමරයක් නැහැ. රටක ගියත් ඉතින් භික්ෂුන් වහන්සේලා කොහේ හරි ගෙදරක ඉන්නවා. ගෙවල් වල හදලා දුන්නාම කොහේ වුණත් මේක කරන දැන් භික්ෂූන්ගේ ඒ සකුණෝවිය පබ්බජ්ජා කියන එක නැති වෙලා ගිහිල්ලා වෙනස් වෙලා ගිහිල්ලා කියන්නේ කුරුල්ලෙක් වගේ පියාසර කරලා ඒ සැනසෙල්ල නැහැ. ඔක්කොම අපේ පන්සල් කියලා හිතන එක අයින් වෙලා මේක විතරක් මගේ පන්සල කියලා. හොඳ නැද්ද මේක විතරක් මගේ පන්සල කියලා හිතන්නේ නැතුව අපි හැමෝම පුරුදු වුණොත් මේ සම්බුද්ධ ශාසනයේ තියෙන හැම තැනක්ම කාගෙත් අපේම පන්සල් කියලා හිතන්න පුරුදු වුණොත් මේ සම්බුද්ධ ශාසනයේ හැම තැනම ඉන්න වික්ෂූන් වහන්සේලා අපේම වික්ෂූන් වහන්සේලා කියලා හිතන්න පුරුදු වුණොත් අපේම වික්ෂු සහෝදරයෝ කියලා හිතන්න පුරුදු වුණොත් එහෙම හිතන්නේ ඒ චින්තනය මොකද උගන්වුවේ නැහනේ පිළිවෙලෙන් O level A level ඒ චින්තනය ඇති කරේ නැහනේ ඒ චින්තනය ඇති කරන්නේ ළඟ පන්සලක් හරි ඇදුනොත් එහෙම පුදුම තාටනක් දෙන්නේ මේ රටවල් වල එහෙම කරනවා එකම පළාත තව පන්සලක් හැදෙනවා කියලා තේරුම් ගත්තාම ආම්දුරගේ නැට්ට ගිනි ගන්නවා දාන්න පුළුවන් ඔක්කොම රණ්ඩු සරුවල් දාලා පෙස්සන් ගහලා අරක නැති කරගන්න බලනවා හේතුව දායකයෝ දෙකට කැඩෙනවා මේ ආදායම් බහිනවා අනේ එතනත් වඳින්නේ තුරුණුවන්ට නම් මෙතනත් වඳින්නේ තුරුණුවන්ට නම් මේක 2ට 4ට 5ට 100ට කැඩුණානේ මේ එතනත් ඉන්නේ භික්ෂුන් වහන්සේලා පිරිසක් නම් අනේ එතන භික්ෂුන් වහන්සේලා මටත් වැදගත් වෙනවා මගේ පන්සලේ අයට එතනටත් උපකාර කරන්න පුළුවන් ඒ දියුණු වෙන්නේ ශාසනය ඒ දියුණු වෙන්නේ බුදුබණ ටික කියලා හිතන මට්ටමට ඒ චින්තනේ නැත්තේ ඇයි එහෙනම් ලොකු විනාශයක් වෙලා තියෙනවානේ විනාශයක් වෙලා තියෙනවා ඇයි අපේ බණ විතරක් අහන්න කියන්නේ ඇයි මේ පොත් ටික විතරක් බලන්න කියන්නේ ඇයි අර පොත් මන්නම් කියන්නේ හරි ਵਿਚාරශීලී බුද්ධියක් තියෙන මිනිස්සයා එහෙම රැවටෙන්නේ නැහැ බොහොම නිදහස් මනසකින් හැම ආගමකම තියෙන දේවල් කියවන්න. හැම හාමුදුරු කෙනෙක්ම කියන බණ ටිකට අහුම්කම් දෙන්න. පිළිපදිනවද නැද්ද කියන එක තෝරගන්න තියෙන තමන්ට. මේ කුසල ධම්මා මේ අකුසල ධම්මා කියලා තේරුම් අරගෙන වැඩ කරන්න තියෙන තමන්ට. රැවටෙනවා නම් ටිකක් කල් රැවටෙන්න. ඒක ටික ගන්න යන්නේ. ඊට පස්සේ රැවටීම ඒක හරියනවා. රැවටුණත් හැමදාම රැවටි තියෙන්නේ නැහැ. රැවටීමක් කෙනෙකුට හැමදාම කරගෙන යන්න බෑ. ටික දවසක් යන්න පුළුවන්. එතකොට රැවටෙනවා නම් රැවටිලා ආයි රැවටීම නැති කරගන්න. එක්කෝ හිතාමතා රැවටීමක් වෙන්න පුළුවන් එක්කෝ යාගෙන තියෙන නොදැනුවත්කම වෙන්න පුළුවන්. එයා දන්න ටික කියන්නේ. ප්‍රත්‍යක්ෂයි වගේ දන්න ටික කියන්නේ. සමහර ආගම් මේවා තමන්ගේ දෙයියෝ ගැන තමන්ගේ ආගම ගැන කතා කරනවා. ඉතින් මේ මිනිස්සයා තුළම තියෙන සත්‍යයක් වගේ හැඟෙන ලොකු රැවටීමක් තුළ මේ මිනිස්සයා ප්‍රකාශ කරනවා. නමුත් මේ මිනිස්සයා දැකපු නැති දෙයක් කියනවා. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් තමන් බලන්න තමන්ට දුකින් නිදහස් වීමේ මාවත මෙතන තියෙනවද නැද්ද කියලා. එහෙමනම් පින්නතුනේ හැම මොහොතකම චේතනාව පිරිසුදු කරගෙන යන්න ඕන. අකාලික වෙවි යන්න ඕන. නිරෝධ වෙවි යන්න ඕන. ප්‍රහාණය කර යන්න ඕන. මොනවද? සිල් සංස්කාර. මොනවද සංස්කාර කියන්නේ? ඔබ ආශ්‍රය කරන ඕනම දෙයක් සංස්කාරයක් කියලා දාගන්නකො. රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංකාර වශයෙන්, විඥාන වශයෙන් ඔබේ
මොලේට හැපෙන හැම දෙයක්ම සංස්කාරයක් කියලා හිතන්නකෝ. හැපෙනවා නම්, දැනෙනවා නම්, විඳිනවා නම් මොනවද? සංස්කාර. මේ සියලු සංස්කාර නිරෝධ කර කර යනවා. ඒක සංස්කාරයක් කර නොගන්න වග බලා ගන්න ඕන. මොකද්ද? අර නිරෝධ කර කර යන එක. අන්න එතන තමයි මෙතන තියෙන ලොකුම වැදගත්ම යතුර තියෙන්නේ ඔන්න උතර. මේ අන්දරටුවේ යතුර තියෙන්නේ ඔන්න උතර. මොකද්ද? අර ඔක්කොම සංස්කාර අයින් කරලා මේක සංස්කාරයක් කරගන්න නැතුව යන එක තමයි දක්ෂතාවය. ඇනෙන් ඇනයක් පන්නනවා. හැබැයි ඇනේ තියාගන්නේ නැහැ. ඒක කරගන්න Tamanටම බෑ පෙන්නතුනේ. ඒක අහඹුවකින් තමාගේ මනස සුදුසු තත්ත්වයට ඇති වෙනකොට ඉබේ සිද්ධ වෙන දෙයක්. නොමිලේ ලැබෙන යමක් වේද එය නිර්වාණ ධාතුව. නොමිලේ කියන එකෙන් අදහස් වෙන්නේ සල්ලිම නෙමෙයි. අපි උත්සාහයක් කර දෙයක් ඕනනේ. දැන් අඹ ගෙඩියක් කඩා ගන්න හරි නොමිලේ බෑනේ. ඒක නිකන් මෙහෙම කඩා ගන්න අපි උත්සාහයක් යොදන්න ඕනේ. එතකොට අපි වේගට වීර්යයක් යෙදුවා. අන්න ඒ වගේ අදහසකින් තමයි මේ නොමිලේ කියලා කියන්නේ. එහෙම දෙයක් නැත්නම් අපි දෙයක් ලැබෙනකොට අපි සර්විස් එකක් මොනවා හරි දෙන්න ඕනේ. සර්විස් එක ප්‍රතිඵලයට හැටියට තමයි Tamanට යමක් හම්බෙන්නේ. වැටුප හරි ලැබෙන්නේ ඒ වගේනේ. එතකොට අපිට කියන්න බෑ මේ ලෝකේ නොමිලේ දෙයක් හම්බ වෙනවා කියලා. හැබැයි මේ ලෝකේ නොමිලේ දෙයක් හම්බ වෙනවා නම් හම්බෙන්නේ නිවන විතරයි. ඒක ලොකු ගැඹුරු කතාවක්. සරලයි කියලා හිතන්න එපා. හිතුවොත් ඒක මහා පරාසයක් තියෙන කතන්දරයක් ඔය නොමිලේ කතාව. මොකද්ද මේ නොමිලේ හම්බ වෙනවා කියන්නේ? ඒ කියන්නේ ඒ වෙනුවෙන් අපි උත්සාහ දරන්න ඕනත් නෑ. මුදල් වැය කරන්න ඕනත් නෑ. ඇහැ වෙහෙසටපත් කරන්න ඕනත් නෑ. කන වෙහෙසටපත් කරන්න ඕනත් නෑ. දිව ශරීරය වෙහෙසටපත් කරන්න ඕනත් නෑ. ඒ වගේම මේක දරා ගන්න වෙහෙසක් වෙන්න ඕනත් නෑ. ඒක ලබා ගන්න වෙහෙසක් වෙන්න ඕනත් නෑ. තේරුණාද වෙනවද? නොමිලේ කතාව හරි ගැඹුරු කතාවක්. ඒක දවස් ගාණක් හිතන්න පුළුවන් කතාවක්. දැන් නොමිලේ හම්බ වෙන්නේ මොන වගේ දෙයක්ද? එහෙනම් මේ ලෝකේ පවතින සැහැල්ලුම දේ අපිට නොමිලේම හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ සැහැල්ලුම දේ, වටිනා දේ. සැහැල්ලුව තමයි. නොමිලේ ලැබෙන නිර්වාණය නොලබා නොමිලේ නොලැබෙන දේවල් බොහෝ දේවල් නොමිලේ නොලැබෙන බොහෝ දේවල් හඹා යනවා. බලන්න ඔබේ ජීවිතේ ඔබ මතක් කරලා නොමිලේ ලැබෙන දේවල් මොකක්වත් තියනවද කියලා. අඩුම තරමේ කෙනෙක්ගේ ආදරයක් කරුණාවක්වත් නොමිලේ හම්බෙන්නේ. එයාගේ ආදරය දිනා ගන්න, එයාගේ කරුණාව දිනා ගන්න පුදුම සර්විස් එකක් දෙන්න ඕන.
මහත්යර තමන්ගේ නෝනගේ ආදරේ දිනා ගන්න කොච්චර සර්විස් එකක් දෙන්න ඕනද? වාහනේ සර්විස් කරලා දෙන්න ඕන, හොදලා දෙන්න ඕන, බඩු ගෙනල්ලා දෙන්න ඕන. ඊතර අඩුපාඩු කඩික ආදලා දෙන්න ඕන. නැත්තම් හම්බෙන්නේ නැහැ. ඒතකොට මාත්‍යගේ ආදරේ දිනා ගන්න මේ නෝන කොච්චර සර්විස් එකක් දෙන්න ඕනද? එයාගේ අඳුම් මැදලා දෙන්න ඕන, කෑම උයලා දෙන්න ඕන, වැඩ කරලා දෙන්න ඕන. දහසකුත් රාජකාරී. එතකොට දරුවන්ගේ ආදරේ දිනා ගන්න උන් ආස කරන දේවල් දෙන්න ඕන, ඉස්කෝලේ යවන්න ඕන, රැක බලා ගන්න ඕන, කන්න බොන්න හදලා දෙන්න ඕන, ආස කරන දේවල් ආස විදියට දෙන්න ඕන. නැත්තම් ආදරේ නැති වෙනවා. ඒවනම් මේ ලෝකේ කිසි දෙයක් නොමිලේ ලබා ගන්න බෑ. මව්පියන්ගේ අගේ වීම හරි සිද්ධ වෙන්න නම් ඒගොල්ලොත් ආස කරන දේවල් දෙන්න ඕන, ඒගොල්ලෝ ඉල්ලන දේවල් දෙන්න ඕන. නැත්තම් නොමිලේ හම්බෙන්නේ නැහැ. එහෙමනම් නොමිලේ ලැබෙන නිවන ඇයි නොලබන්නේ? නොමිලේ ලැබෙන නිවන නොමිලේ ලබන්න ලෑස්ති නෑ. තේරුණා නේද? නොමිලේ ලබන්න ලෑස්ති නෑ. වෙහෙස වෙලා ලබන්න තමයි ඒක කැමති. මාන්සි වෙලා තමයි ඒක ලබන්න කැමති. එහෙමනම් ලොමිලේ ලැබෙන නිවන ලබන්න අපේ නොමිලේ පුජ්‍යලේ බවට පත් වෙන්න ඕන. ඒ කියන්නේ අගයක් නැති පුජ්‍යලේ බවට පත් වෙන්න ඕන. අගයක් නැති ධර්මයේ ලබන්නට නම් අගයක් නැති පුජ්‍යලයක් වෙන්න ඕන. සාමාන්‍ය සම්මුතියට ගත්තොත් නම් ඉතින් ගැලපෙන්නේ අගයක් නැති කෙනෙක් වෙන එක හරි නෑනේ හැමෝටම අගයක් තියෙන්න ඕනනේ සමාජයේ අගයක් නැති කෙනෙක් වෙන්න හොඳ නෑ කියලා. ඒ ලෝකෙටනේ. මෙතන මේ අගයක් කියලා කියන්නේ සුභාසුභ දෙකෙන්ම අගයක් නෑ. සුභාසු අගයකුත් නෑ අසුභ අගයකුත් නෑ. ඒතකොට අගයක් නැති පුජ්‍යලයකට අර නොමිලී ලැබෙන නිවන ලැබෙනවා. ඔන්නව කිව්වම තමයි ඉතින් අපිට බැනුම් අහන්න සිද්ධ වෙන්නේ. ඕවයි තියෙන අරුත් තේරෙන්නේ නැහැ මෝඩයන්ට. ඊට පස්සේ මෝඩයෝ සරම කරට අරන් අපිට ගහන්න එනවා, බයින් එනවා, දොස් කියන්නේ නෝ මේ තේමේ. ඉතින් ඒ නිසා දැන් බලන්න පිළිතුරේ මේ ලෝකය මහා අඥාන සහ මහා ලෝක විනාශයකට පත් වෙන තත්ත්වයක් තියෙනවා. මිනිස්සු කා කොටා ගන්න ස්වභාවය. හාමුදුරුවෝ කා කොටා ගන්නවා. දේශපාලකයෝ කා කොටා ගන්නවා. විවිධ ශේස්ත්‍ර වශයෙන් මේ මිනිස්සු කා කොටා ගන්නවා.
දැන් අපි නිවුස් බලනවා කියලා කරන්නේ, පත්තර බලනවා කියලා කරන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ කා කොටා ගැනීම. සමුදායක් බලලා අපේ තොලුව සවුත්තු කරගෙන ඉඳට යනවා. දැන් පින්නතුනේ අර බුදුහාමුදුරුවෝ පෙන්වුවේ එකිනෙකාට එකිනෙකාව මුවා ගෝන්නු වගේ පේනවා කියලා. ගෝනුන් මුවන්සේ පේනවා කියන්නේ වැද්දෙකුට ගෝනුන් මුවන්සේ පෙනුනාම හැමදෙස්සෙම විදලා ඒ මනුස්සයව මරන් කන්නනේ බලන්නේ. අන්න ඒ වගේ එක එක මනුස්සයාව මරන් කන්න තමයි බලන්නේ මේ කාලේ. මෙන්න මේ කාලේ තමයි පින්නතුනේ එක පැත්තකින් ස්වභාවික විපත්. අනිත් පැත්තෙන් මේ වසංගත රෝගයක්. අනිත් පැත්තෙන් මිනිස්සුන්ගේ දුෂ්ට සිටිවිලි. තෙරපෙනව මේ ඔක්කොගෙම ලෝක විනාශය. මිනිස්සුන්ට පාර හොයාගන්න බැරුව මේ තියෙන්නේ. පාර හොයාගන්න බෑ. දැන් හිතලා බලන්න පින්නතුනේ මෙහෙම ගිහිල්ලා මොනවද කොතනද ජයග්‍රහණය? ළමයින්ට අධ්‍යාපනය දෙන්න පොර කාලා ළමයා කොහෙද යන්නේ? කොතෙන්ටද යන්නේ? සැනසිලිදායක පරිපූර්ණ ළමයෙක් බිහි වෙනවද? නැත්තම් අසහනකාරී මහා පීඩන ගොඩකට ඇදලා දානවද? මිනිස්සු වශයෙන් මේ මහා පොරේක මේ ගමන් කරාට නොසෑහෙන විදියට කොහෙද යන්නේ මිනිස්සු? බලන්න මිනිස්සුන්ට ලෙඩ රෝග ආසනීප ඔක්කොටම වඩා මිනිස්සුන්ගේ අභියෝග මිනිස්සුන්ට ලොකුයි. මෑරුණාද නැද්ද දන්නේ නැහැ. තමන් දුවනවා. අන්න එවිට තමයි සද්ධර්මය ඕන. සද්ධර්මයේ ගැඹුරුයි. තමන් සද්ධර්මයේ ටික ශ්‍රවණය කරන්න. භාවිතා බහුලීගත කරන්න. එකපාරට මේක තේරෙන්නේ නැහැ. මට තේරුනේත් නැහැ. බුදුහාමුදුරන්ට මේක තේරුනේත් නැහැ. සරියුත් හාමුදුරන්ට එකපාර තේරුන්නේ නැහැ. ආනන්ද හාමුදුරන්ට අවුරුදු 25 අවුරුද්දක් උපස්ථාන කරලා තේරුනේත් නැහැ පරිපූර්ණ වශයෙන්. ඒත් බුදුහාමුදුරු පිරිනවම් පාපු ගමන් මෙහෙම කරනකොට සටස් ගාලා තේරෙන්න එපා ධර්ම භාණ්ඩාගාරිකනේ. එහෙම තේරුණාද? නෑ. උන්වහන්සේ තපමණ 3 මාසයක් කාලේ පුරාවටම වෙහෙස වෙලා ධර්මය මෙනෙහි කරලා අවසානයේ ධර්මයක් මෙනෙහි කිරීම අපහසුයි කියලා කල්පනා කරලා සතපෙන් හතරකොට අහඹ අවස්ථාවක අවබෝධ වුණා. එනතුනේ ධර්මයේ යෙදී සිටින්න එක මොහොතකදී ඔබට අවබෝධ වෙනවා. මොකද මේක නොමිලේනේ හම්බ වෙන්නේ. අපි මේ අත දික් කරගෙන හිටියම අතට හම්බ වෙන එකක් නෙමෙයි. දැන් මෙහෙම මේකත් නොමිලේ නෙමෙයිනේ. මෙහෙම අත දික් කරොත් නොමිලේ නෙමෙයි. ඔව් අපි අත පෑවනේ. ඒකට නොමිලේ දෙන්න දෙයක් අපිට අත දික් කරන්න ඕනත් නැහැ. ඒ නිසා නිවන කියන්නේ අත දික් කරාම හම්බෙන දෙයක් නෙමෙයි. අත දික් කරන්නේත් නැතුව සිටියේදී හම්බෙන දෙයක්. ඒ කියන්නේ වෙනතුනේ සම්පූර්ණයෙන්ම කර්මයෙන් නිදහස් වීම. කම්ම නිරෝධාය සංවත්තති. ඔය වචනය ඇතුලේ නිවන තියෙනවනේ වෙනතුනේ. වෙන මුකුත් ඕනේ වචනයක්. කම්ම නිරෝධාය සංවත්තති. ඔය ඇති. සියලු කර්ම වලින් නිදහස් වෙනවා. ඉස්සරහට යෑමකුත් නැහැ, පිටිපස්සට යෑමකුත් නැහැ, එකතැන සිට ගැනීමකුත් නැහැ. සතර ඉරියව්වෙන් තොරව නිවන් දකිනවා. ඕනම කෙනෙක් නිවන් දකින්නේ සතර ඉරියව්වෙන් තොර වෙනකොටම නිවන් දකිනවා. දැන් මේ සතර ඉරියව්වේ ඉන්න නිසා තමයි නිවන් දකින්නේ නැත්තේ. බණ අහනවා නම් බණ අහන්න සතර ඉරියව්වෙන් තොරව. මේක අර අමු පුතඥයන්ට විකාර කතාවක්. ප්‍රඥාවන්තයෙකුට හිතන්න මේක මහා දාර්ශනික කතාවක්.
මේක කොහෙවත් කවුරුත් කියලා නැහැනේ හාමුදුරනේ. එහෙම කවුරු කියපු දේවල්ම වෙන්න ඕනේ මේ විශ්වය තුල සියලු ධර්මයන්ට අයිතිවාසිකම් කිව්වට පස්සේ ඕනම තරකින් ධර්මයක් අරගෙන තමන්ගේ අභිමතයේ අන්දමින් තමන්ගේ කුසලය වර්ධනය වෙන අනුශාසනා කිරීමේ හැකියාව තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ බණ කියද්දී කවුරු හරි අහනවද ඔය මොන පොතේද තිබ්බ කියලා? මේ බුදුහාමුදුරුවන්ට අහවල් පොතේ තියෙන කියලා පෙන්වන්න පොතක් තිබුණේ නෑනේ. ඒක රහතන් වහන්සේලා ධර්මයේ දේශනා කරද්දී ඔය මොන පොතේද තිබ්බේ කියලා ඇහුවේ නෑ. මොකද ඒ දවස්වල පොත් ලියවිලා තිබෙත් නෑනේ. ඒක ඇත්තද නැත්තද කියලා නුවණින් බැලුවා. ඇත්තද නැත්තද කියලා නුවණින් බලන්න මොලයක් නැති මිනිස්සු තමයි මොන පොතේද තිබ්බේ කියලා. නුවණක් තියෙන මිනිස්සෙකුට ඒක පොතක තිබ්බත් එකයි නැතත් එකයි. මොකද කාරණේ නුවණින් බලන්න පුළුවන් නේ යාට. එයා කාරණේ තේරුම් ගන්නවා. නුවණක් නැති මිනිස්සෙකුට පොතට ගැලපෙනවද? පොතට ගැලපෙනවද කියලා. එහෙනම් පොතට ගැලපෙනවද කියලා අහන මිනිස්සෙක් හිටියොත් හිතා ගන්න මූට මොලේ නෑ කියලා. එච්චරයි සරලවම හිතා ගන්න මේ අහන මිනිස්සෙට මොලයක් කියන එකක් දෙයක් නෑ. ඒ කියන්නේ හිතන්න චින්තාමය ප්‍රඥාවක් නෑ. ඒකයි මේ මිනිහා පොත් ගුල්ලෙක් වෙලා ඉන්නේ පොත් වලට ගලප බලන්නේ. ඒකෝට පොත් වල දින්නේ ඔක්කොම ඇත්තද? පොත් වල printing දෝෂම තියෙනවා දහස් ගණන්. ඉතින් දෝෂම දහස් ගණන් තියෙනවා. එතකොට ඒවයි අටුවාචාරීන්ගේ දෝෂ තියෙනවා තව දහස් ගණන් තියෙනවා. ඊට පස්සේ භාෂාව හරවල් පෙරලීම නිසා වෙනස් වීම නිසා අපිට හැඟෙන හැඟීම අදහස වෙනස් වූ අවස්ථාවල් තියෙනවා අප්‍රමාණ. දැන් අපි ඉස්සර කතා කරපු හෙළ භාෂ නෙමෙයි දැන් කතා කරන්නේ. ඉස්සර කතා කරපු හෙළ භාෂෙන් අපි කතා කරොත් දැන් ඉන්න මිනිස්සු වෙන භාෂාවක් වෙන රටක ගෝත්‍රික භාෂාවක් කියලා හිතයි. ඒ භාෂාවේ ඇති කරන නිර්වචන අද තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පොත්වලට නෙමෙයි ගලපන්න ඕන. සත්‍යයට නෝනට ගලපන්න. ජීවිතේ බලන්න සම්ප්‍රදායික මෝඩෙක් වෙන්න එපා. එහෙම කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට වෛර කරන්නත් එපා. මොකද හේතුව ඒගොල්ලෝ විවේචනය කරයි. ඒගොල්ලන්ගේ විවේචන වලට අපිට සාවධානව අහුම්කම් දීමේ හැකියාව තියෙන්න ඕන. මොකද බල්ලෙකුට කොච්චර කිව්වත් උඹ බල්ලාගේ ස්වභාවය වෙනස් වෙන කියලා ඒ බල්ලෝ වෙනස් වෙන එකක් නැහැ. ඒ නිසා සම්ප්‍රදායිකයා පදපරමයා කවදාවත් අපිට වෙනස් කරන්න බෑ. මේ මිනිස්සු අපිට එහෙම ඉන්න දීලා පදපරම නොවන කෙනෙක් අපිට සොයා යන්න පුළුවන්. ප්‍රඥාවන්තයෙක් සොයා යන්න පුළුවන්. ඒ නිසා මං අඥානයෙක් මට මොන ගැහුනොත් මං ඒ අඥානයාගේ තර්කවලට මුහුණ දෙදී එයාට ඒ මිනිස්සයා නිවැරදි කරන්න යන්නේ නැහැ. මට නිවැරදි කරන්න පුළුවන් මිනිස්සෙක් හොයාගෙන යනවා. බුදුහාමුදුරු කලේ ඒක. يعني නිවන් දක්වන්න බැරි කෙනෙක් මේ දියුණුව වුණත් එක්තරා මට්ටමකට තමයි හැමෝගෙම කරන්න පුළුවන්. දැන් පින්නතුන් දන්නවා ඉතිහාසයෙන් සමහර උදවිය නතර වුණා සෝවාන් මාර්ගයෙන්, සමහර අය ඵලයෙන් නතර වුණා. සමහර අය සකදාගාමී මාර්ගයෙන්, සමහර අය සකදාගාමී ඵලයෙන් නතර වුණා. සමහර අය අනාගාමී මාර්ගයේ හිටියා, සමහර අය අනාගාමී ඵලයේ හිටියා. එතකොට මේගොල්ලෝ මේ මට්ටමට විතරයි දියුණු කරන්න හැකියාව තියෙන. යාගේ ශක්තිය තිබුණේ. අපි මේ අධ්‍යාපනික පසුබිමෙන් ගත්තත් සමහර අය සාමාන්‍ය පෙළ දක්වා යනවා, සමහර අය උසස් පෙළ දක්වා යනවා, සමහර අය කිනුක් කොටසක් කැඩලා තමයි විශ්වවිද්‍යාලයට දක්වා යන්නේ. විශ්වවිද්‍යාල සාමාර්ථ ලබා ගන්න. ඒකටත් පළවෙනි පාරෙන් සමත් වෙන පිරිසක් ඉන්නවා. ඊට පස්සේ ආයෙ දෙවෙනි පාර කරලා සමත් වෙන පිරිසක් ඉන්නවා. නේද? එන්නත් මේ වගේ ස්වභාවයක් තියෙනවා. එතකොට මේ මාර්ගෙත් එක එක්කෙනාගේ ශක්ති ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ ශක්ති ප්‍රමාණය උපරිමයට ගිහිල්ලා යන අතර වුණාට පස්සේ එතනින් එහාට සමහරලාට මේ ආත්මේ බැරි වෙනවා. එතකොට ඒ වගේ අයත් අපි නිකන් දිනු කරන්න නිකන් උත්සාහ කරලා වැඩක් වෙන්නේ නෑ වෙනතුනේ. එයාගේ මට්ටමට එයා මැක්සිමම් ගිහිල්ලා ඉන්නේ. ඒක නිසා ඊට වැඩි දිනු කරන්න බෑ එයාව. ඒ මට්ටමට තමයි එයා දිනු කරන්න පුළුවන්. එහෙම තත්ත්වෙකුත් තියෙනවා. ඒ වගේම දිනු කරන්න බැරි, හොල්ලන්නවත් බැරි කළුගල් වගේ මිනිස්සුත් ඉන්නවා. මේ කළුගල් වලට මේ මතේ ඉන්න දීලා අපිට වෙනස් කරන්න පුළුවන් මිනිස්සෙක්, දිනු කරන්න පුළුවන් මිනිස්සෙක්. කොට මේ ධර්මය අපි අහන්න සලස්සන්න ඕනේ. ඒ නිසා අපි ධර්මයට පෙරලා විවේචන කරන කෙනෙකුට ධර්මය කියා දෙන්න ඕනේ නැහැ.
අඹ යන්න එපා. අනුශාසනා කරන්න යන්න එපා. ඒකම පවුලේ ඉන්නෝ නෝනයි මහත්තයයි ඉන්නෝ නෝන කැමති ධර්මයට මහත්තයට ණයට අදුකොළ වගේ. එක්ක මහත්තය කැමති ධර්මයට එක්ක නෝනට අදුකොළ දැක්කා වගේ. ඒ කියන්නේ පුදුම කේන්තියක් තියෙන්නේ. එහෙම පිරිස ඉන්නවා. එතකොට ඒගොල්ලෝ දැනගන්නව හිමින්සරේ අර බැලන්ස් කරගෙන කොහොම හරි තමන්ගේ ජීවිතෙත් ධර්මයෙන් ගොඩ ගන්න. නැත්නම් ඉතින් දෙන්න මේකට අපා යන්න බෑනේ. විරුද්ධ වෙන කෙනා යන දිහා වගේයි තමන්ගේ හිතේ සහනය ඇති කරගෙන තමන්ට පුළුවන් නිවන් දකින්න. එනිසා කර්මකාරයෙක් නොවන්න කර්මයෙන් සංසිඳෙන්න. කර්මයෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ කොහොමද මේ මොහොතේ තමන් කර්මයකද ඉන්නේ කියලා බලන්න. මෙන්න මේ මොහොතේ කර්මයකද ඉන්නේ. මං කර්මයෙන් නිදහස් වෙලාද? මගේ දර්ශනය, මගේ ඥානය, මගේ චින්තනය, චේතනාව කර්මයෙන් නිදහස් වෙලාද? කර්මකාරයෙක් වෙලා ඉන්නකොට කර්මයක් තිබුණොත් කර්මයේ හැම මොහොතකම ප්‍රතිඵල විපාක එයා රැස් කරනවනේ. කර්මකාරයෙක් වෙන්න එපයි කියලා කියන්නේ කර්මකාරයෙක් වුණොත් එයා ආදායමක් රැස් කරනවා. කර්මකාරයෙක් වුවොත් එයා ආදායමක් රැස් කරනවා. වළක්වන්න බෑ. එතකොට ආදායමක් රැස් වුණොත් විපාක රැස් වෙනවා. දැන් මේ ලෝකේ අපි සමහරලාට හොඳ දේවල් කරනවා. හොඳ දේවල් කළාම හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා. නරක දේවල් කරනවා. නරක දේවල් කරාම ඒහා සමාන නරක දේවල් සිද්ධ වෙනවා. දැන් අපි දකලා තියෙනවා අනුන්ගේ රූපයට ඉරිසියා කළොත් Tamanට රූපේ නැති වෙලා යනවා. අනුන් රසවත් කෑමක් හදන එකට ඉරිසියා කළොත් Tamanට ජීවිතේ සංසාරේ රසවත් කෑමක් හදා ගන්න බැරි වෙනවා. රසවත් කෑමක් හම්බෙන්නේ නැතුව යනවා. අනුන්ගේ ධනයට ඉරිසියා කළොත් Tamanට ධනය නොලැබී යනවා. Taman දුක්පත් වෙනවා. අනුන්ගේ වාහනයකට ඉරිසියා කළොත් Tamanගේ වාහන නැති වෙලා යනවා. තේරෙනවද? දැන් මොන එක මහත්මයෙක් දවසක් මට කිව්වා හාමුදුරුවනේ මේ ආවල් හාමුදුරුවෝ නම් මේ හරි පොඩි කාර් එකක් වාහනයක් ඉබ්බ කාර් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් බලන්න වහන්සේලා වුණත් ඔය වාහනය මේ වැඩක් නැහැ අපේ හාමුදුරුවෝ අයින් කරලා දාලා හරි සැහැල්ලුවෙන් ඉන්නේ කියලා. මං කෝ මං ඉන්නේ ඒකට තමයි ඉන්නේ මේක මේ විකුල්ල මං කලින් වාහනයකුත් විකුල්ලා පොත් මුද්‍රණය කළා. මම මේ වාහනේත් විකුල්ලා පොත් ටිකක් මුද්‍රණය කරන්න තමයි ඉන්නේ මහත්මයා කියලා මං කිව්වා ඉතින්. කියලා ඕ සායිනාස එහෙමයි කියලා කිව්වා. හැබැයි මිනිහාට හොඳ ඔය මේ බෙන්ස් වගේ හොඳ සුපිරි වාහනයක් තියාගෙන තමයි මේ අනුන්ට අයට මේ බණ කියන්නේ. ඉතින් මිනිහට පුළුවන් නේ ඒක විකුණලා මට පොත් ටික මුද්‍රණය කරලා දෙන්න. එහෙම කරලා දෙන්නේ මිනිහා හොඳ එකක් තියාගෙන ආමුදුරන්ට අර විදිහට බණක් කියනවා. කොහොමද නතර කරලා දෙද්දි දොස් ගාලා කොස් ගෙඩියක් වැටිලා වාහනේ උඩට. දෙල් ගෙඩියක් හරි කොස් ගෙඩියක් හරි කොහොම හරි චප්ප වෙලා. ඉතින් ඊට පහුවෙන්දම මට ආයි අරගෙන කෝල් එකක් අරගෙන කියනවා සයිනස් මං අර ඊයේ කියපු එක නිකන් හරි නෑ වගේ නේ. ඔබ වහන්සේ ඌව විකුණන්නේ මේව කරන්න යන්න ඕනේ නෑ. ඔබ වහන්සේ ඔක තියාගන්න. ඔබ පදින්න. මේ කටයුතු කරන්න. මේ මං හිතන්නේ මං කියපු එක හරි නෑ වගේ. මං ඇයි ඒක හරි නෑ කියලා හිතුනේ. නෑ මගේ වාහනේ උඩට
ඩොක්කාලේ ගෙඩියක් කඩ වැටුණා. චප්ප වෙලා තියෙන්නේ කිව්වා. ඉතින් ඒ වගේ අර ඒගොල්ලන්ට මේක තේරෙන වෙලාවල් ඇති වෙනවා ටක් ගාලා. ඒ කියන්නේ ඒකේ ඌව තිබුණද නැද්ද කියන එකේ ප්‍රශ්නයක් නෑ. තිබුණාවේ නැත්තම් නැති වුණාවේ. ඒකේ ප්‍රශ්නයක් නෑ. මට නැති කාලෙත් මම සන්තෝෂෙන් හිටියා. තියෙන කාලෙත් සන්තෝෂෙන් හිටියා. මේක පහින් යන කාලෙත් සන්තෝෂෙන් හිටියා. දෙමි දෙමි යන කාලෙත් සන්තෝෂෙන් හිටියා. ඒක ඉති ප්‍රශ්නයක් නෑ. ඒත් අට හිතෙනවා අපි පහින් යද්දී වැස්සේ දෙමි දෙමි යද්දී අනුකම්පාවක් නොහිතන මිනිස්සුම තමයි වාහනයකින් යද්දී ඉරිසියා කරන්න කියලා. එතකොට තේරුණා මේ මිනිස්සු ළඟ තියෙන දුෂ්ට සිතිවිලි දාමයක් විතරයි. දැන් මට මතකයි මේ පාරේ මම 10 වාරයක් දෙමි පයින් බස් එකට ගිහිල්ලා තියෙනවා. සමහර උදවිය වීදුරුව පාත් කරලා ආමඳුර වහිනව නේද? තෙමෙනව නේද? කියලා අහලා ආයි වීදුරුව අහගෙන ගිහිල්ලා තියෙනවා. නතර කළා නම් එක්ක ආමඳුර තෙමෙ යනවා කියලා වාහනේ දාගෙන පළකෝ. එහෙමනම් නොවසා සද්ද නැතුව බලකෝ. මේ යගා කරන වැඩේ තෙමි යනවද කියලා අහනවා. වීදුරුව පාත් කරලා අහලා ආයි යනවා. ඉතින් මට ඒ දවස්වල හිතුණා මම බන කියන මම මේ නිකම්ම යනවා මේ පාරේ මේ අර නිකම් මොකක් හරි ජොබ් එකක් හරි මාළු ලෑල්ලක් හරි දාගෙන ඉන්න මිනිස්සේ වාහනේ යනවා. එතකොට මට හිතුණා මම තමයි ලෝකේ මහා පාප කර්මයක් කරන්නේ කියලා මට හිතුණා. ඒ කියන්නේ බන කියන එක ලොකු පාප කර්මයක්. ඒ ඉතින් මං අපි අහලා තියෙන්නේ හොඳ දෙයක් කරනකොට හොඳ විපාක ලැබෙනවා. හොඳ විපාක වල ප්‍රතිවිපාකයක් තමයි පහසුකම් Tamanට ලැබෙන එක වගේ දේවල් ඇහලා තියෙන. එතකොට හිතුණා මම මහා පහු වැඩක් කරනවා ඇති කියලා. එහෙම ඉතිච අවස්ථාවක් තියෙනවා. මොකද හේතුව ඒ විෂමතාවය ගැන කල්පනා කරනකොට. එතකොට අපි එක පැත්තකින් පිළිගන්නවා සැපයක හොඳ විපාකයකට තමයි අපිට පහසුකම් ලැබෙන්නේ කියලා. අනිත් පැත්තෙන් අපි සැපයක් කෙනෙක් ලබනකොට හිතනවා ඒක තණ්හාවට ඒක මෙහෙමයි කියලා. එහෙම නෙමෙයි. මේ කෙනෙකුට දෙයක් ලැබෙන්නේ භුක්ති විඳින්න හැකියාවක් ශක්තිතාවයක් හටගන්නේ එයා කරන ලද යම්කිසි කුසල විපාකයක කුසල කර්මයක ප්‍රතිවිපාකයක් හැටියට. ඒ කුසලයේ යාට නැති වුණ දවසට ඒව නැති වෙලා යනවා. අපි ඕන තරම් දකලා තියෙනනේ මේ රටේ මහා ධන කුහරය එකපාරටම නැති වෙලා ගිහලා ඒ සියලු සැප පහසුකම් කුසල ධර්ම නැති වෙලා ගිහලා අසරණ බවට පත් වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ඔය බැංකුව අධිපතිතුමන්ලා එහෙම මේ රටේ ව්‍යාපාර ගොඩක් තිබුණේ ඒක මිනිස්සෙක් මේ මිලේනියම් සිටිය මේවා අයිති තිබුණු මිනිස්සෙක් එකපාරටම නැත්තර නැති වෙලා ගිහිල්ලා අවසානයේ නිකම් පොඩි වෑන් කෑල්ලක් අරගෙන යන මට්ටමටමපත් වුණා. මේ පොඩි මිනිස්සෙක් නෙමෙයි මහා ධන කුහරයෙක්. මොකද්ද? කුසල විපාකයක් තිබුණා. ඒ කුසල විපාකය තුළ යා කුසල රැස් කරගත්තා. එතකොට පින් කරනවා කියලා මායිමෙන් පුරසාරම කළා. චේතනාව අපිරිසුදුව තියාගත්තා. චේතනාව අපිරිසුදුව කරන්න හොඳ නැහැ. එන්ගෙ දෙනකොට බඩු බෙද යන්න පුළුවන් ජනාධිපතිකම අපේක්ෂාවෙන්. මන්ත්‍රීකම අපේක්ෂාවෙන්. එතකොට කුසල රැස් වෙනවද? නැහැ. හොඳ චේතනාව පිහිටවලා බත් හැන්දක් බෙදුවොත් ඒක වෙන්නතුනේ අවුරුද්දක් මිනිස්සුන්ට කන්න දුන්නු පිනත් ඒකෙන් ගන්න පුළුවන්. අන්න ඒකටයි චේතනාව කියන්නේ. අන්න එතනයි තියෙන ප්‍රබලත්වයේ තියෙන්නේ. රටකට කන්න දුන්නු බින ගන්න පුළුවන් බත් හැන්දෙනොත්. එක බත් හැන්දයි. එනතුන් අහලා තියෙනවනේ සරියුත් මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා පළමු පින්නපාති වඩිනකොට අනිවාර්යෙන් ඒ උත්තමයට බත් හැන්දක් බෙදුවොත් ditta ධම්ම වේය විපාක හම්බ වෙනවා කියනවනේ. එතකොට එක ගොවියෙකුට තමයි ඒ අවස්ථාව ලැබුණේ. ඒ ගොවියට අවසානයේ ලැබුණා කියන්නේ කොටන මේ පස් පෙඩල්ල ගන්න රත්තරන් මතු වුණා. ඒ කියන්නේ රත්තරන් ඉදියක් එයාට කොහොම හරි හසු වෙන්න පටන් ගත්තා. මේ මනුස්සයා දිගින් දිගටම හාරනකොට ඒ දිගටම රත්තරන් තිබුණේ. එතකොට මේ මනුස්සයා විශාල ධනවතෙක් බවට පත් වුණා ශනිකව විපාක වශයෙන්. එතකොට එහෙම තියෙනවා. එතකොට
ලෞකික වශයෙන්, භෞතික වශයෙන් සැපේකුත් ඒ වගේම ලෝකෝත්තර වශයෙන් සැපේකුත් කියන මේ දෙආකාරයකම සැනසීමක් සැපයක් මේ ශාසන ධර්මයේදී අපි ඉගෙන ගන්නවා, ප්‍රගුණ කරනවා. මේ දෙකම අපි පිරිසුදු කරගෙන යන්න ඕන. එහෙම නැතුව ඉතින් දුෂ්ටකම් කරොත් එහෙම මන්නම් කාටවත් දඬුවම් දෙන්නේ නැහැ. මොකද කර්ම විපාකයේ විසින් ඒගොල්ලන්ට දඬුවම් දෙනවා කියලා මම විශ්වාස කරන නිසා. මං ගිහලා කාගේවත් අතපය කඩන්න ඕනත් නැහැ, කකුල් කඩන්න ඕනත් නැහැ. ඒ ඇත්තන්ට කර්මයට බාර දෙනවා. ඒ කර්මය මෝරලා පැහිලා පුපුරලා යන දවසට ඒ සියල්ලම ඒ අය ඒක භුක්ති විඳිනවා. නරක කර්මය එහෙම භුක්ති විඳිනවා, හොඳ කර්මය එහෙම භුක්ති විඳිනවා. දැන් හොඳ කර්මය දන්න උදවිය අපිට හොඳ දෙයක් කරලා පරිත්‍යාග සිද්ධ කරලා ඒ කුසලයේ රැස් කර ගන්නවා. ඒ පින රැස් කර ගන්නවා. ඒකට හොඳ විපාක ඒගොල්ලෝ ලබනවා. නරක අපි මුල් කරගෙන නරක කර්ම රැස් කර ගන්න අය නරක විපාක ලබනවා. ඒ නිසා හොඳ කර්ම රැස් කරගෙන හොඳ විපාක ලැබලා සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා. තුන්වෙනි එක සචිත්ත පරියෝධපන. මේ තුනම ඕන. පව්කම් කරන්න එපා, කුසල් දහම් කරන්න, හිත දමනය කරන්න. එතකොට හිත දමනය කරන්න කියපු தත්ත්වය කතා කරනකොට අපි පුණ්‍ය පාප පහිනස්ස කියලා කතාවක් කතා කරනවා. නමුත් ඒ කතා කරන්නේ අර සම්මුතියට කතාවක් නෙමෙයි. මේ උපාදානය වළක්වන යථාර්ථයක් එතන තියෙන්නේ. ඒ කියන්නේ ඇලෙන්නේ නැතුව දේවල් පිනත් දන් දීලා කුසල් රැස් කරනවා. දැන් අපි පින් රැස් කරගන්නවා, පිනත් දන් දෙනවා. එතකොට මොකද වෙන්නේ? පිනට වඩා උසස් වූ කුසලයක් රැස් වෙනවා. පිනට ලෝභ කළොත් ඒක මහත්ඵල නැහැ. ඵලයක් තියෙන මහත්ඵල බවට පත් වෙන්න නම් පිනක් දන් දෙන්න. අන්න එතකොට තමයි අපි අරියත්වයේ කරා යන මාර්ගෙහි පිවිසෙන්නේ. ඉතින් අද ධර්ම දේශනාව පින්නතුන්ගේ ජීවිතේට නිවන පිණිස, දෙලොව යහපත පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.